හරි මයික් ඔන් කරගන්න එපා පොඩ්ඩක් බලන්න මොකද මයික් ඔන් කරගත්තොත් එimhe මේ කීප දෙනෙකුට කතාත් කරලා කෝල් කරනවා මේ ඒක ඇහෙන්නේ නැතුව යනවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. හරි. එතකොට මේ පන්තියක ප්‍රමාණයේ ගුණයට වඩා බලන්න ඕනේ ගුණයේ ප්‍රමාණය. ගුණයේ ප්‍රමාණය බලන්න පුරුදු වෙන්න ඕන අපි. ගුණයේ ප්‍රමාණය. ඒ කියන්නේ වඩාත්ම වැඩ කොටසක් කරන වැඩි කාලයක් ගත කරන්න පුළුවන් වැඩි වෙලාවක් ගත කරන නේද? එහෙම. ඒ නිසා දැන් ඔබට ඔබේ අපේ පන්තිය පිළිබඳ ගොඩක් අය විස්තර ඇහුවා. මම මේකේ සම්බන්ධීකාරකවරයා වශයෙන් මට පළමු දවසේ නිසා ඔබට ඒ සම්බන්ධයෙන් ටිකක් චුට්ටක් දැනුවත් කරන්න ඉපේ. අපේ පන්තිය දැන් අපි කාලසටහන අපේ ගෲප් එකට දානවා. අපේ SLPS ගෲප් එකක් හදලා තියෙනවා. ගෲප් එකේ ඔබ හැමදෙනාම ඇඩ් කරලා ඉන්නවා. දැන් අවසානට මට ආපු නම්බර් කීපයක් තිබ්බ ඇඩ් කරගන්න කියලා ඒගොල්ලෝ ඇඩ් කරගන්න මට ටයිම් නැති නිසා මම කක් ගාලා ඒගොල්ලන්ට ලින්ක් එක දැම්මා. දැන් ඒ වගේම ඔබගේ යාළුවන් ඉන්නවනම් මේකට සම්බන්ධ වෙන්න බැරි අය ඉන්නවනම් ලින්ක් එක ෂෙයා කරන්න. ලින්ක් එක පේපර් එක ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පස්සේ ඒගොල්ලෝ ඇඩ් කරගනිමු. හරිද? එතකොට මේ පන්තිය අපේ පන්තිය අවබෝධයේ පන්තිය මාසයකට දින 4ක්. හරි? පැය දෙකේ පන්ති දින 4ක් අපි කරනවා. පැය දෙක ගානේ. ඒ වගේම කාල වේලාව අපිට මදි වුණොත් මේ යම් කිසි දෙයක් කවර් කරගන්න ඉදිරියේදී පැය ගන්න වැඩි කරලා හරි කමන්න කරලා දෙනවා. ඒ වගේම සැලසුම් කරන එක මේ ක්‍රම සම්පාදන විෂයානුබද්ධ අධ්‍යයනය හා ක්‍රම සම්පාදන කියන කොටස අපේ අබේවර්ධන සර් කරන්නේ සරුත් දින 4ක් මාසෙට කරනවා. ඒතර මාසෙට පන්ති සංඛ්‍යාව 8ක්. අවම 8ක්. ඒ කියන්නේ දැන් මම හිතමුකෝ අද මගේ පන්තිය දැන් සිංහල පන්තිය අවබෝධයේ පන්තිය දාන්නේ සිකුරාදට නම් හරිද? යම් කිසි ලබන මාසයේ සිකුරාදාවල් 5ක් ආවොත් ඒ පහම අපි පන්ති කරනවා. හරි. එහෙම එනවනේ සමහර දින ඊළඟට සර් කරන දවස් අපි තවත් දවසක් ආවා. එයා සෙනසුරාදා කරා කියලා. සෙනසුරාදාවල් 5ක් ආවොත් පහම කරනවා. ඒතර පන්ති 10ක් වෙනවා. අපි එතකොට දින ඒ නිසා ඒ දින සංඛ්‍යාව අවම දවස් 8ක් අපේ පන්ති යනවා. අවබෝධය 4යි ක්‍රම සම්පාදනයේ විෂයානුබද්ධ අධ්‍යයන අතර දේශන 4යි. ඒතර දේශන 4 ඒතර දේශන 8ක්. එතකොට අපි දෙකටම අය කරන්නේ මාසෙකම ওই දින සියල්ලම රුපියල් 2500ක් පමණයි. රුපියල් 2500ක් පමණයි ගාස්තුව වෙන්නේ. මම දැනුවත් කරන්න එපා ඔබට. අය මේ පේජ් එකට මම දාන්නම්. එතකොට මේකෙදි ඔබ යම්ෂි එක විෂයක් තෝරා ගත්තොත් ඔබට අවාසියක් වෙනවා. එක විෂයක් තෝරා ගත්තොත් 1500ක් ගෙවන්න ඕන. හරිද? විෂයන් දෙකම 2500යි. එක විෂයකට 1500ක් ගෙවන්න ඕන. ඒක මාසයේ මුල් සතිය දෙනවා අපි. මාසයේ මුල් සතිය පළවෙනි සතියේ 7 වෙනිදාට පෙර ගෙවලා අවසන් කරලා කරන්න ඕනේ. ඒක තමයි අපි ඊළඟට ඒ ගෙවපු අය ගෲප් එක අලුත් ගෲප් එකක් හදනවා ගෙවපු අය. එතනයි ආයි නැවත මතක් කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න. හරිද? අනික් කරුණු දැන් සර් ආවම්පස් සර්ගෙමුත් ඔය විෂය පිළිබඳව ඔය තනතුර පිළිබඳව අපි මට වඩා මම දන්නේ මෙතන අවබෝධය කතා කරන්නේ. තනතුර පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබෙන ප්‍රායෝගික අත්දැකීම් තිබෙන අධ්‍යක්ෂකවරයෙක් තමයි අද ඔබවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මම ගොඩක් සර්ට අවස්ථාව දෙනවා. දැන් ඔබගේ ප්‍රශ්න පත්‍රය මේ අවබෝධය ප්‍රශ්න පත්‍රය අවබෝධය කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මේකේ මීට පෙර අතීතේ අපි දැන් අවුරුදු ගණනාවක් මේ ක්‍රම සම්පාදන සේවා විභාගයේ සඳහා පන්ති කරනකොට මීට පෙර අවබෝධයේ ප්‍රශ්න පත්‍රයේ රටාව හා ව්‍යුහය තිබුණ විදිය වෙනස්. දැන් ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ආකාරයේ ව්‍යුහයේ පොඩි වෙනසක් තියෙනවා. කලින් තිබුණේ දැන් අවබෝධය කියන අංගය අරන් බැලුවම අවබෝධයක් කියන්නේ මොකක්ද? මේකේ විශේෂේස්ත්‍රයේ සිංහල. විශේෂේස්ත්‍රයේ සිංහල නම අවබෝධය. අවබෝධය කියන්නේ යම් පාලිත සර් 1740 මාව නෑ 1040 පද්මිනී මිස් වායක ඔෆ් කරන්නකෝ. හරි 40 මේ පාලිත සර් පද්මිනී මිස් නැත්නම් ඔයා පාලිත සර් ඔයාගෙන් ඔෆ් කරලා දාන්න. මයික් එක ඔෆ් කරගන්න පුළුවන්ද බලන්න. පුළුවන් නේද?
පද්මිනී වර්ණලතා. පාලිත සර් ඔව් මටම තමයි කරන්න වෙන්නේ. ඔය ඔෆ් කරන්නකෝ සර් මේ පාලිත සර් ඔයාලට මං කියන එක ඇහෙනවද? ඇහෙනවා. හරි පාලිත සර් මම එතන මේ කියන්නම් ගැසට් එකේ අවබෝධය තියෙන්නේ කොහොමද කියලා. අන්න සර්. ඊට පස්සේ ඊටු ටික පැහැදිලි කරන්න. මේ සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. මේ මම මේ සර් මැද්දට සර් කියා ඉඳදී මම මැද්දට පැන්නේ ගැසට් එකේ තියෙන කාරණේම කිව්වනම් ඒක වැඩි පැහැදිලිනේ. අවබෝධයට තියෙන මෙන්න මෙහෙමයි. පාඨකාණ්ඩ අපේක්ෂකයා හමුවේ තබනු ලැබේ. මින් ඇතැම් පාඨයන් ආශ්‍රයෙන් අපේක්ෂකයා වෙත විකල්ප ප්‍රකාශයන් කාණ්ඩයක් ඉදිරිපත් කරනු ලැබේ. පාඨකාණ්ඩ අපේක්ෂකයාට තියෙනවා මින් ඇතැම් පාඨයන් ආශ්‍රයෙන් අපේක්ෂකයා වෙත විකල්ප ප්‍රකාශයන් කියලා කියන්නේ අර 1 2 3 4 5 කියලා ප්‍රකාශ කීපයක් තියෙනවා. ඉන් එකක් එම පාඨයේ අන්තර්ගත කරුණු වලට වඩාත් හොඳින්ම ගැලපෙනු ඇත. ඊටමත් උචිත පාඨයේ තෝරා දක්වන ලෙස අපේක්ෂකයාට නියම කරනු ලැබේ. ඒ කියන්නේ උත්තර සෙට් එකෙන් හොඳම උත්තරය තෝරන්න. අනිකුත් පාඨයන් අලලා ප්‍රශ්න පිළියෙල කරනු ලබන්නේ අපේක්ෂකයා එම පාඨවල අර්ථය වටහා ගන්නා අන්දම පරීක්ෂා කිරීම සඳහාය. ඊට පස්සේ කියනවා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපිය යුතුය. උපරිම ලකුණු 100ක් හම්බෙනවා කාලය පැය 2යි. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 50ක් අහනවා. ඒක 50මද කියලා කියන්න බෑ. 50ක් වෙන්න පුළුවන්. මොකද මට එකපාරක් අපි ප්‍රශ්න පත්‍ර බලනකොට ප්‍රශ්න 50ක් තමයි තිබ්බේ. මොකද ප්‍රශ්න ගානේ මේක කීයද කියලා දන්නේ නැහැ සර්. හැබැයි ඔන්න අදහස මං කිව්වේ මේ ගැසට් එකේ තියෙන කාරණාව. කිව්වා දැන් සර් ඊටු ටික පැහැදිලි කරන්න. ඔව්. හරි. ඔව් මම ඔක බැලුවා සර්. හරි සර් කියපු දේ හරි. ප්‍රශ්න 50ක් කියලා දීලා තියෙන එක බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න 50ක් අහනවා කියලා තමයි දීලා තියෙන්නේ. ඒ අර කිව්වා වගේ මේ අර ප්‍රකාශ ටිකක් දීලා ප්‍රකාශ වලින් වඩාත් ගැළපෙන ප්‍රකාශය. අපි ඕක හඳුන්වන්නේ උචිත විකල්ප වර්ණය කියලා. උචිත විකල්ප වර්ණය. මේක පරිපාලන සේවා මට්ටමේ අනිත් විභාගවලත් එනවා. හරිද? එතකොට ඒ වගේම සමහරවල් බහුවර්ණ මාදිලියෙන් තෝරා ගන්න නිසා අහන්න නිසා ඡේද පාඩ දීලා ඒ ඡේදාශ්‍රයෙන් ප්‍රශ්න කියන්නේ ප්‍රකාශ 4ක් දෙන්න පුළුවන්. එතකොට ඒකට අපිට මේ ඒ ඡේදයේ තිබෙනා වූ මේ ප්‍රකාශ අතරින් මේක ගැලපෙන්නේ කියලා. හරිද? එතකොට මේ ඒ කියන සෑම මාදිලියකටම අදාළව අපි ප්‍රශ්න පත්‍ර සකස් කරනවා. හරිද? එතකොට සමහර විටක ওই තරඟ විභාගවල තියෙන ස්වරූපයක් තමයි ගැසට් එකේ තියෙන ක්‍රමයට වඩා අර සාම්ප්‍රදායික ක්‍රමයට දාන ප්‍රශ්නක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් බැලුවොත් එහෙම අවබෝධය කියන අංගය අර බැලුවොත් යමක් මනසේ තේරුම් ගැනීමනේ. යමක් මනවින් තේරුම් ගැනීම. හරිද? ඒ මනවින් තේරුම් ගැනීම මනවින් වටහා ගැනීම. ඒ වටහා ගැනීම තේරුම් ගැනීම සඳහා ඒගොල්ලෝ දෙන අභියෝග තමයි ඔය තියෙන්නේ. ඒක සාමාන්‍ය ඒකේ සෛද්ධාන්තිකව ඒකේ තියරි අරන් බැලුවම අවබෝධයේ මන බලනවා සාරාංශ ලියන්න දෙනවා. හැබැයි මේ විභාගෙදී එහෙම දෙයක් කියලා නැහැ. හරිද? ඊළඟට උචිත විකල්ප දෙනවා. ඒ වගේම තනි වාක්‍ය දෙනවා. හරිද? එතකොට ඒ අවබෝධයේ මන බලන සෛද්ධාන්තික අංග ටික තමයි සාරාංශයක් ලියන්න දීම, සංක්ෂිප්තකරණ ලියන්න දීම, උචිත විකල්ප තේරණය, ඊට පස්සේ ඡේදාසිත අභ්‍යාස. දැන් මේකේ තියෙන ආකාරයට ඡේද පාඨ වලින් තමයි ඔබගේ ප්‍රශ්නාවලිය ඇහෙන්නේ. ඒතර ඒක ප්‍රශ්නයක් නෑ. සමහර විටක ඡේදයක් දීලා ප්‍රකාශයක් දෙනවා. ඒ ප්‍රකාශයෙන් අපි දැන් මේ වෙන විදිහ ප්‍රශ්න පත්‍ර හදලා ඉවරයි ගොඩක්. මම දැන් ඊයේ රාත්‍රියක් හදුවා 2 විතර නම් අහලා ඉඳලා ඉදිරියේදී ඔබට මේ ප්‍රශ්න පත්‍ර අපි ලබා දෙනවා. මේ ඡේදයක් දීලා ඡේදයේ ආශ්‍රයෙන් ප්‍රකාශයක් දීලා ඉදිරියෙන් දාන්න පුළුවන්. ඔව් නැත හරිද? අවිනිශ්චිතය ඔය වගේ මේ නැත්නම් මේ දක්වලා තිබෙන්නේ මේ සමානාර්ථයක්ද විරුද්ධාර්ථයක්ද හරිද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඇහෙන මාදිලිය විභාගයේදී කොයි ආකාරයෙන් වුණත් අපි දැන් මම සිංහල විෂය පිළිබඳව යම් කිසි දෙයක් කරන ගුරුවරයෙක්. එතකොට මේ ප්‍රශ්න අහන රටාවන් සියලුම ආකාරයෙන්
සීලුම ආකාරයෙන් අපි ප්‍රශ්න දානවා. ඒ නිසා තමයි අපි පන්ති මාලාවත් පන්ති මාසෙට පන්ති 4 5 දාලා තියෙන්නේ. අතිරේකවත් අපි කතා කරලා පන්ති දානවා. මොකද අපි දැන් ගෙවල් වලටලා ඉන්න නිසා සංචයන සීමාවන් පනවලා තිබෙන හින්දා අපි විසින්ම ස්වයං සංචයන සීමාවන් පනවන්න තියෙනවානේ. මොකද අපිට ධර්මවල ඉන්නවනේ. ඒ නිසා අපි ආරක්ෂා වෙන්න එපා. ඒ නිසා අපි උපරිමාකාරයෙන් ඔබ වෙනුවෙන් අපේ පන්තියකට ඇඩ්මුත් වෙම අපි ඒ වෙනුවෙන්ම කැප වෙලා උපරිම සේවයක් කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා තව මේ පන්තියේ දෙනවට අමතරව ඕගොල්ලන්ගේ අපේ සමූහයට අපේ මේ පිටුවට WhatsApp සමූහයට අපි තව අභ්‍යාස දානවා. ඔබට ගෙදරදී කරන්න. හරිද? නිකන් අධ්‍යයනය කරන්න අභ්‍යාස දානවා. ඒ නිසා අපිට ලොකු වැඩ කොටසක් කරන්න තිබෙනවා මේකෙදි. ඒ නිසා මේ මනවින් යමක් තේරුම් ගත්තාද කියලා අපේ අවබෝධතා ශක්තිය. හැබැයි තේරුම් යන මට්ටම නෙවෙයි. තේරුම් ගැනීමයි තේරුම් යාමයි දෙකක්. තේරුම් යනවා වැටහෙනවා කියන එක ඡේදයක් දැකපුම ඵලියට එකපාරටම අපිට දෙනවා මේකයි ඔබ කියන්නේ කියලා. අපි දැන් කවියක් හරි ගීතයක් හරි අහපු ගමන් කියනවා මේක කියන්නේ ඔහොම එකක් නෙවෙයි. නමුත් ඊට වඩා ගැඹුරක් ඒකේ ඇතුලේ තියෙනවා. සමහර ඒවා තියෙනවා ඡේදවල ව්‍යංග්‍යාර්ථය, ධ්වනිතාර්ථ සංගෝපුය තියෙනවා. ආන්නේ ඒවා හොඳට තර්කානුකූලව තේරුම් අරගෙන ඕන අපි උත්තරේ දෙන්න. අපි දැන් විවිධ පිළිතුරු සාකච්ඡා කරනකොට මේ හේතු නිසා මේක ගැලපෙන්නේ මේ හේතු නිසා මේක ගැලපෙන්නේ මේ හේතු නිසා මේක වඩාත්ම උචිතයි කියලා තෝරා ගැනීමේ අභ්‍යාස කරනකොට අපිට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. හරිද? එතකොට මේ විවිධ මාධ්‍යවල දැන් මීට පෙර නම් ඇවිල්ලා තිබුණා සාරාංශයක් ලියන්න ඇවිල්ලා තිබුණා. දැන් මට ප්‍රශ්න පත්‍රයක් සර් එව්වා තිබිච්ච එකක්. ඒකේ සාරාංශය තියෙනවා. උචිත විකල්ප වර්ණය තියෙනවා. තනි වාක්‍ය ලිවීමේ අභ්‍යාස තිබෙනවා. ඡේද ගණනාවක් දීලා ඡේද වලින් ප්‍රශ්න අහපුවා ගොඩක් තියෙනවා. ඒතර විවිධාකාරයෙන් තියෙනවා. දැන් මේ සැරේ මේ ගැසට් එකේ අර බහුවර්ණ මාධ්‍යයේ ප්‍රශ්න 50ක් අහනවා කියලා දීපු නිසා තමයි මේ අපිට පොඩි මේ දෙගිඩියාවක් තියෙන කොයි ආකාරයෙන් ඇහෙද කියලා. නමුත් අපි හැම පැත්තකින්ම කුමන ආකාරයකින් ඕගොල්ලෝ අපිට පන්දුව එව්වත් අපි ගහනවා කියන මට්ටමේ අපි වැඩේ කරගෙන යනවා. හරිද? ප්‍රශ්න පත්‍ර විවිධාකාරයෙන් හදලා ඒ පිළිබඳව අපි පුරුදු පුහුණු වෙලා යනවා කියන එකේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හරි. දැන් අද ඔබ අතටපත් කරලා තිබෙනවා මේ අර එළවසේ යමක් කරනකොට මොකුත් නොකරම බෑනේ. හරිද? ඒ නිසා අපේ පන්තිය මේ ආරම්භයේ වශයෙන් දීපු නිබන්ධය තුල අපි අභ්‍යාසයක් දෙකක් සාකච්ඡාවට භාජනය කරමු. ඔය දීලා තිබෙන්නේ උචිත විකල්ප වර්ණය පිළිබඳව අභ්‍යාසය. හරිද? ඒකේ මුලින්ම දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ රටාව හා ව්‍යුහය පිළිබඳව හඳුනා ගැනීම කියලා පැහැදිලි කිරීමක් කියලා. දැන් මම මේ කියපු ආකාරය පිළිබඳව මහා ලොකුවට ලියන්න දෙයක්වත් නැහැ ඒකේ. ඒ කියන්නේ අර ගැසට් එකේ තිබෙන ආකාරයට ඡේද පාඨ ආශ්‍රිතව වර්ණීය ප්‍රශ්න. ඒ කියන්නේ බහු වර්ණයන් ආපුවාම ඒකෙන් වඩාත් ගැළපෙන පිළිතුරු තෝරා ගැනීම තමයි අපිට කළ යුතු වන්නේ. එතනදී අනිවාර්යයෙන්ම ඡේද පාඨයේ ඇතුළේ තිබෙනා වූ කරුණු කාරණා පිළිබඳව බොහොම තාර්කිකව විමසිලිමත්ව අර උඩු පිටින් බලනකොටම වැටහෙන දෙයට වඩා ඒකේ ඇතුළේ තිබෙන දෙයක්. හරිද? දැන් එක අවස්ථාවක තියෙනවා මේ පරිපාලන සේවා විභාගයක ආවා මේ එක ඡේදයක තියෙනවා රටේ අවශ්‍යතා විශ්වවිද්‍යාල ගැන කිව්වේ වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය රටේ අවශ්‍යතා සහ උසස් අධ්‍යාපනයේ ඉල්ලුම් කරන යෞවනයන්ගේ අවශ්‍යතා සපුරාලීමට නොසපුරාන බව පැහැදිලිව පෙනේ. හරි. වර්තමාන ප්‍රමාණාත්මක වශයෙන් රටේ අවශ්‍යතා සහ උසස් අධ්‍යාපනයේ ඉල්ලුම් කරන යෞවනයන්ගේ අවශ්‍යතා වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතියේ විසින් නොසපුරාලු ලබන බව කිව යුතුයි. ඒකේ ප්‍රශ්නයක් අහලා තිනවා විශ්වවිද්‍යාල පද්ධතිය යෞවන අවශ්‍යතා සපුරාලන්නේ නැති වගක් මේ ඡේදයෙන් කියවේද? එතකොට ඒකට අපිට උත්තරේ ඒකේ තියෙනනම් ඔව්ද නැද්ද කියලා ගන්න. හරිද? දැන් එතකොට එකපාරට පේන්නේ අර ඡේදයේ උඩින්ම පේන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය යෞවන අවශ්‍යතා නොසපුරාලන බව කිව යුතුයි කියලා. සපුරාලන්නේ නැහැ කියන එක ඔළුවට මතක් වෙනවා ගාමේ. ඔව් සපුරාලන්නේ නැහැනේ කියලා හිතෙනවා. හැබැයි ඒ නිසා ඔයාලා ගොඩක් අය දානවා ඔව් කියවෙනවා.
හැබැයි ඒකේ තියෙන්නේ මම කියන්නේ අර ප්‍රකාශයක ධ්වනිය ඇතුලේ අධ්‍යාහාරය ඇතුලෙන් තිබෙන දේ තේරුම් ගන්න. ඒකේ කියන්නේ උසස් අධ්‍යාපනයේ ඉල්ලුම් කරන යෞවනයන්ගේ අවශ්‍යතා සපුරාලන්නේ නැහැ කියලා. කැම්පස් එකක් යන අපිරින් දාන හැමෝම ගන්න නැහැ. ඒකනේ කියන්නේ. එතකොට ප්‍රශ්නෙන් අහන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය යෞවන අවශ්‍යතා සපුරාලන්නේ නැති බව කියනවාද කියලා. එතකොට බලන්න මේ දෙකේ සමානත්වයක් පේනවනේ යෞවන අවශ්‍යතා කියලා තියෙනවා. අරගෙන තියෙනවා උසස් අධ්‍යාපන ඉල්ලුම් කරන යෞවනයන්ගේ අවශ්‍යතා. ඒක ලොකුවට මතුවලා පේනවා. හැබැයි අපිට අමතක වෙනවා උසස් අධ්‍යාපන ඉල්ලුම් කරන යෞවනයන්ගේ අවශ්‍යතා කියන්නේ. නිසා ඡේද පාඨේ කියවෙන්නේ නැහැ යෞවන අවශ්‍යතා සපුරාලන්නේ නැති බව කියවෙන්නේ නැහැ. යෞවන අවශ්‍යතා කිව්වම රටේ සමස්තම යෞවනයන්. හරිද? ඒක ਸਰවත්‍ර කුලකයක්. එතකොට උසස් අධ්‍යාපනයේ ඉල්ලුම් කරන යෞවනයා කියන්නේ ඒකේ උපකුලකයක්. අන්න බලන්නකෝ ඒ වගේ ගොඩක් අන්න ඒ වගේ අර සංකීර්ණත්වයට පත් කරපු ප්‍රකාශයන් දීලා තියෙනවා. අපි ඒ ලියනකොට අපි මේ අභ්‍යාස කිරීම තුළ අපට ඒක පිළිබඳව හොඳ හුරුවක් ලැබෙනවා. හරි. අපි ඔය හැඳින්වීමේ ඡේදයට පොඩි සටහනක් දාගනිමු. මහ ලොකු සටහනක් අවස්ථාවක් නෑ. කියන්න අවබෝධය යන ප්‍රශ්න පත්‍රය තුල ඕන ආයෙ මයික් එකක් කොන්නලා අවබෝධය යන ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න පත්‍රය තුලින් අපේක්ෂා කරන්නේ අපේක්ෂකයන් තුල ඇති අවබෝධතා ශක්්‍යතාව අවබෝධතා හැකියාව අවබෝධතා ශක්්‍යතාව මන බැලීමයි. අවබෝධතා ශක්්‍යතාව මන බැලීමයි. දෙනු ලබන ලිඛිත ප්‍රකාශයක අන්තර්ගත කරුණු මතු පිටින් මෙන්ම එහි ගැඹුරටද ගොස් තර්කානුකූලව විමසිලිමත් වෙමින් මනා වැටහීමක් ඇති කර ගැනීම මෙහිදී අවශ්‍ය වේ. සමහර විටක යම් ප්‍රකාශයන් ඇතුළෙහි සැඟවුණු හෙවත් ව්‍යංග්‍යාර්ථ දනවන
ප්‍රකාශ තිබීමට පිළිවන. අප ඒ පිළිබඳවද පිළිතුරු ලිවීමේදී අවදියෙන් සිටිය යුතුයි. පිළිතුරු ලිවීමේදී පිළිතුරු සැපයීමේදී අවදියෙන් සිටිය යුතුයි. ඡේදයෙන් කරලා කිව්වලියද ප්‍රශ්නාවලිය බොහෝ විට සැකසෙනු ඇත්තේ ඡේද පාඨ ආශ්‍රේණි. ඒවාට වඩාත්ම ගැළපෙන ප්‍රකාශය වරහන් විකල්පය තේරීම මෙහිදී කළ යුතුයි. හරි. දැන් අපි මේ ඔබ අතර පත් කරලා තිබෙන්නේ උචිත විකල්ප ඒ අර ප්‍රකාශයන් අතරින් වඩාත්ම ගැළපෙන ප්‍රකාශය තෝරා ගැනීම පිළිබඳ අභ්‍යාසයක්. දැන් මං චූටි වෙලාවක් දෙනවා ඔය ප්‍රකාශ දෙකක් තුනක් විතර වගේ අපි පොඩි සාකච්ඡාවක් දාමු. මේ ඔය ඡේදයේ කියවලා අද මේ ප්‍රශ්න පත්‍රය ඔබ වෙත පත් කරේ අද පත් කිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. මොකද මේ ඒක සකසලා ගන්න ටිකක් කාලෙ මදි වුණා. ඊළඟ පන්තිය වෙනකොට දින දෙකකට අඩුම තරමින් එක දවසක්වත් තියලා අප ප්‍රශ්න පත්‍රයේ ඔබගේ පිටුවට පේජ් එකට දානවා. අපේ WhatsApp සමූහයට දානවා. එතකොට ඒක print out අරගෙනම ඔබට දේශනයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ ප්‍රමාද වීම පිළිබඳව නිබන්ධයේ කලින්ම දාන්න බැරි වීම පිළිබඳව ගොඩක් කනගාටු වෙනවා. ඉදිරි සතිවලදී එහෙම වැරදීමක් වෙන්නේ නැහැ. හරිද? දැන් බලන්න ඔබ පළවෙනි ඡේදය කියවලා ඒක සහ දෙවෙනි ඡේදය. ඡේද දෙකක් ඔබ වෙත අපි යොමු කරනවා. ඒ ඡේද දෙක කියවලා ඒ ඡේදයේ තිබෙන වැදගත්ම ප්‍රකාශය මතුවලා එන උඩට. හරිද? ඡේදයේ තවත් ගොඩක් දේවල් තියෙනවා. වඩාත්ම මතුවෙන්නේ මොන ප්‍රකාශයද කියලා තෝරලා ලකුණු කරන්නක බලන්න. අද ආපු ගාම ඉස්සල්ලාම අභ්‍යාසයක් දුන්නා තරහ වෙන්න එපා. ඒක ඔයාලට වැදගත් එකක්නේ. හොඳට බලන්න ඡේදයේ කියවන්න. පළවෙනි ඡේදය මෙම යුගයේ ද්විතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ ලක්ෂණ දෙක එනම් තෝරා ගනු ලැබූ පිරිසකට පමණක් අධ්‍යාපනය දීම. නිබන්ධයේ හැමෝගලම තියනව නේද? මේක දානනේ. ෆෝන් එකෙන් තමයි බලන්න වෙන්නේ සමා වෙලා වැඩි කරන්නේ. අධ්‍යාපනයේ දීම සහ සාහිත්‍යමය අංශය කෙරේ වැඩි සැලකිලි දැක්වීම හේතු කොටගෙන රටේ සමාජීය සහ ආර්ථික අංශවල අහිතකර ප්‍රතිඵල ඇති වූයේය. ලෝකයේ වෙනත් රටවල පාසල් වලට සමකල හැකි දිව්‍යංගන දාන්න 30ක් දාන්න 12 පද්මිනී වර්ණ ලතා ඉස්සරහට මම දැන් මයික් එක ඕෆ් කරා. අනේ කරුණාකරලා මයික් නම් ඔන් කරන්න එපා. මේකේ පපඩම් බදිනා වගේ සද්ද ඇහෙනකොට අනිත් පැයට අපහසුයක් නේ. අපි සාමාන්‍යයෙන් Zoom class කියන එක නුහුරු දෙයක් නෙවෙයි. අපේ හැමෝටම හුරු දෙයක්. නිසා හැම වෙලාවෙම පන්තියේ ඉන්නකොට තමන්ගේ අපිට මේක යෝනිසෝ මනසිකාරයක් නැත්තම් සර් මට ටියුට් එක නැහැ.
ඔය මේ ටියුට් එක නැති මිස් හරි කවුද ඉන්නේ දිල්හානි ලියනගේ අපේ කවුරු හරි ගෲප් එකේ කාටරි පුළුවන් ද මේ ඔය මිස්ටර් ටියුට් එක දාන්න WhatsApp මිස් WhatsApp නම්බරේ දාන්න කොතන කවුරු හරි එක්කෙනෙක් උදව් කරන්නකෝ හරි 076යි 94යි 64යි 450 මේ අංකයට කවුරු හරි ටියුට් එක දාන්නකෝ. අද දැන් අනිත් අය ලියන්න ගන්නකෝ මිස් මට මේ මගේ නම්බරේ තියෙනවද ඔයාලඟ? එහෙම නැත්නම් ඔය දාන්න බැරි නම් ඔයා මට වන්නකෝ මේ 071යි 33යි 13යි 905 සර් මට ටියුට් එක වන්න එක දාන්නකෝ මම වන්න 071යි 33යි 13යි 905 එතකොට ඔයාගේ අංකයේ තියෙන අකට 450 නේ මට ඒවලක් දන්නේ නැහැ සමහරවිට මම බලන්න ඉන්න මම බලන්න කොහමද බලන්න ආල්ත ඒ මිස් තියෙනවා කියලා කිව්වා එයා ඒ මිස් තියෙනවා කියලා දැම්මා දැන් ටෙක්ස්ට් එක හරි දැන් එහෙනම් බලන්නකෝ ටියුට් එක තියෙන නිසා අපි අභ්‍යාසයක් දෙයක් කරමු පොඩ්ඩක් පළවෙනි අභ්‍යාසය ලෝකේ වෙන රටවල සමකල හැකි ද්විතීයික පාසල් කීපයක්ම තිබීම ලංකාවට ආඩම්බර විය හැකි කරුණකි යටත් විධ පාලනය ක්‍රමයෙන් ඉවත් වී අත්ම මේ පාසල් වලින් අධ්‍යාපනය ලත් පිරිස රටේ දේශපාලන සමාජීය ආර්ථික ශ්‍රේෂ්ඨයන්හි නායකත්වයේගත් බටහිර සංස්කෘතියට හුරු පුරුදු ප්‍රබල පිරිසක් බවට පත් වූහ. ඒත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හේතු කොටගෙන මේ පාසල් හා ස්වභාෂා පාසල් අතර ඇති වූ පුළුල් පරතරය නිසා බටහිර පන්නේට හැඩගැසුණු ඉහළ සමාජයේ සහ වරප්‍රසාද නොලත් පොදු ජනයා අතර විෂමතා ඇති වූයේ. මේ පරතරය නිසා ඇති වූ මානසික ප්‍රතිඵලද අද දක්වාම දැකිය හැකිය. මේ අතර ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සඳහා ඇති ආර්ථික අවශ්‍යතා නිසාම දියුණුවටපත් ද්විතීයික පාසල් ලද විශේෂ සැලකිල්ලම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික සංවර්ධන සඳහා බාධාවක් වූයේය. අන්න ඔය ඡේදයේ කියවලා මේ ඡේදය තුල මේ ලේඛකයා වඩාත් හයිලයිට් කරන්නේ වඩාත් මතු කරන දක්වන කාරණය සමස්තය අරගෙන මේ ඒකට වඩාත්ම ගැළපෙන උත්තරේ මොකක්ද කියලා තෝරන්න. මේ ප්‍රකාශවල එකකට එකක් සමානත්වයක් තියෙනවා. ඡේදයේ කියවෙන ඒවායි ප්‍රකාශයේ තියෙනවා. හැබැයි අපි ගන්න ඕනේ ඡේදයත් එක්ක සාකල්යෙම ගැලපෙන වඩාත්ම වැදගත්ම ප්‍රකාශය. අන්න ඒක තමයි අපි තර්ක විතර්ක කරමින් හිතලා තේරුම් ගන්න ඕනේ. කවුරු හරි වැඩේ තේරුවා නම් දාන්න බලන්න chat box එකට. මුකුත් ඕනේ අදාළ අංකේ දාන්න එච්චරයි. ප්‍රශ්නාංක 1 හරියන්නේ 1ද 2ද 3ද කියලා. එකේ දෙක හරි
හරියටම හරි උත්තරේ. හැමෝටම මේ උත්තරේ නැදිනේ. ඒ කියන්නේ අංක 2 පිළිතුරු අංක 2 ඒකට වඩා වෙනත් උත්තරයක් ගැන අවධානයක් යොමුනා නම් ඔබට කතා කරලා කියන්න බෑ සර් මම හිතනවා මේක කියලා. අනිත් උත්තරවලත් ගැළපීමක් තියෙනවා. බලන්න දැන් කියනවා එදා ලංකාවේ පැවතියේ ලෝකේ කවර රටක් ආව සමකල හැකි දියුණු අධ්‍යාපන තත්ත්වයකි. ඒකේ සමකල හැකි කතන්දරේ කියන්නේ ලෝකයේ වෙනත් රටවල පාසල්වල සමකල හැකි ද්විතීයික පාසල් කීපයක් තිබීම ලංකාවට ආඩම්බර විය හැකියි. එතකොට ලංකාවට ලෝකයේ අනිකුත් පාසල් වලට සමකල හැකි ද්විතීයික පාසල් ටිකක් තිබ්බා කියලා කියන්නේ. ඒත් ලංකාවේ සමස්ත අධ්‍යාපනය ලෝකයේ අනිකුත් රටවල් සමකල හැකි අධ්‍යාපනයක් තිබ්බා කියලා කියන්න බෑ. බලමු අනිත් එක තුන්වෙනි එක. බටහිර සංස්කෘතියට හුරු පුරුදු ප්‍රභූ පිරිසක් බවට පත් වූයේ එවක නාගරික පාසල් වල ඉගෙනීම ලැබූ පිරිසය. ඒකේ ඒ ප්‍රකාශයේ යම් ප්‍රමාණයක සත්‍යතාවක් තියෙනවා. නාගරික සමාජයේ ඉගෙන අධ්‍යාපනය ලැබූ පිරිස බටහිර සංස්කෘතියට නැඹුරු වෙච්ච පිරිසක් කියන කාරණේ කියවෙනවා. නමුත් අපිට මේ ඡේදය තුල අර යමක් sannivedanaya කරනකොට ඵලදායී දෙයක් කියවෙන්න එපයි. ඒ කියන්නේ සමාජයේ අසන්නාට දකින්නාට සංජානනය කරගන්නට කියන්නේ එයාට මේ වැදගත්යි කියවෙන දෙයක් තියෙන්න එපයි. හරිද? වැදගත්යි කියවෙන දෙයක් තියෙනවා. අපි කියනවා නාගරීකරණ ජනගහනයේ එන්නේ නාගරීකරණයේ වැඩිවීම නිසා නගරේ විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. හරිද? එහෙම අපි කියනවා. එතකොට ඒව කියලා මේ ප්‍රශ්න ආහාර පරිභෝජනය ඊට පස්සේ යටිතල පහසුකම් ඒවා ගොඩාක් දේවල් කියනවා. එහෙම කියලා එතකොට කියන්නේ නාගරීකරණය වීම තුළ ගැටලුවක් කියන්නේ අපි කියන නාගරීකරණය වර්තමානයේ බහුලව සිදුවේ. ඒක වැදගත්ම නෑ. අර නාගරීකරණය නිසා සිද්ධ වන්නා වූ ගැටලු ගැන කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඡේදයේ sannivedanayකට තව කාරණයක් ওই විකල්ප අතර තියෙන්න පුළුවන්. මේකේ වඩාත්ම ගැළපෙන උත්තරේ දෙවෙනි උත්තරය. ඒ කියන්නේ ඒ කාලේ ඇතිවෙච්ච අධ්‍යාපන ක්‍රමය තුල සමාජයේ විශාල පරතරයක්. සමාජයේ කොටස් දෙකක්. ඒ කියන්නේ මේ ප්‍රභූ මට්ටමේ බටහිර සංස්කෘතියේ ගැතිකම් දක්වන්නා වූ බටහිර පන්නරේ හිතන්නා වූ පිරිසක් බිහි වුණා. එක ඒ පාසල් අධ්‍යාපන ලැබූ පිරිස නිසා තව සභා මාධ්‍යීකරණ ග්‍රාමීය මට්ටමේ ඉගෙන ගත්ත අය අතර අර සමාජ විෂමතාවක් සමාජ පරතරයක් ඇති වුණා කියන එක මේ ඡේදේ පුරාවටම වැඩි වශයෙන් මතුවලා පේනවා. හරි නේද? හරි. ඊළඟ ඡේදයක් බලන්න. ඊට පස්සේ අපි ඉතිහාසයේ සෑම යුගයක් සෑම මිනිස් සමාජයක් ජීවිතයේ අර්ථය පිළිබඳ අවබෝධයක් පවතී. හරිද? ඒ කියන්නේ ඉතිහාසයේ සෑම යුගයකත් සෑම සමාජයකත් ජීවිතයේ අර්ථය පිළිබඳ අවබෝධයක් ජීවිතාර්ථය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ අවබෝධය සමාජයේ මිනිසා විසින් අත්පත් කරගන්න ලැබූ බුද්ධි ප්‍රමාණය මෙන්ම ඍජුත්වයේ පිළිබඳ සමාජයේ ඉලක්කයද පෙන්වුම් කරයි. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මෙවන් එකක් කියලා. ජීවිතයේ යථාර්ථය පිළිබඳ හැම කෙනා තුළම යම්කිසි අවබෝධයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අවබෝධය ඒ මිනිසුන් අත්පත් කරගත්ත බුද්ධි ප්‍රමාණය. හරිද? බුද්ධි ප්‍රමාණය ඒ වගේම ඔහුගේ ජීවිතයේ තිබෙනා වූ ඍජු බව පිළිබඳව ඒවයි මිනිසුන් අත්පත් කරගත්ත දෙයක්. ඒ සමාජයේ බුද්ධි පරිමාණය කොච්චරද? මිනිසුන්ගේ තිබෙනා වූ මේ ඍජුකම කෙලින් වැඩ කිරීමේ ශක්තියතාව මොකක්ද කියලා මේ ඉලක්කය පෙන්වුම් කරනවා. අවබෝධයේ වූ කලී අදාළ යුගයේ සමාජයේ ආගමික විඥානනයයි. හරිද? ඒ යුගයේ සමාජයේ තිබෙන ආගමික විඥානනය තමයි අවබෝධය. දැන් අපේ බෞද්ධ ආගමික ප්‍රජා බැලුවොත් එimhe අපේ සමාජයේ බෞද්ධ ආගමික සමාජය තුළ තිබෙන අවබෝධය තමයි ජීවිතයේ පිළිබඳ අපි කියන ජීවිතේ අනිත්‍යයි. හැම දෙයක්ම අනිත්‍යයි කියන එක නේද? එහෙම අවබෝධයක් යම් ප්‍රමාණයක අපිට තියෙන එක ආගමික නායකයන් අපිට ඒක ප්‍රකාශ කරනවා. අනිකුත් ආගම් වල කියනවා ප්‍රේමය කියන එක නේ. අන්න ඒ වගේ තමයි කියන්නේ මේ ඒ ආගමික විඥානය තමයි අවබෝධය කියන්නේ. මේ ආගමික විඥානනය සෑම විටකම ප්‍රකාශ කරනු ලබන්නේ ප්‍රබුද්ධ පුද්ගලයන් කීප දෙනෙකු විසිනි. සමාජයේ ඉන්න ඒ ආගමික විඥානයේ අත්පත් අපේ නම් ස්වාමින් වහන්සේලා දැනුගත් ස්වාමින් වහන්සේලා බොහොම හරබර විදියෙන් තර්කානුකූල ඔප්පු කර දෙනවා මේ කියාපානවා අපිට මේ ජීවිතයේ අනියත බව, හරිද? අනිස්සාර බව,
ගුණධර්ම වල වැදගත්කම ඒවා කියා දෙනවනේ. සමාජයක එවැනි ආගමික විචාරණයක් සහ තදාසිත ප්‍රකාශයන් නිරන්තරයෙන් පවතී. අප සමාජයේ යම් ආගමික විචාරණයක් නොපවත්නාසේ අපට පෙනී යන්නේ. දැන් අපිට හිතනවා මේ ජීවිතයේ අනියත බව පිළිබඳව කාටවත් ගැටළු ගාණක්වත් නැහැ කියලා. ඒතර හිතන්නේ එම ආගමික විචාරණයක් යථාර්ථයේ පිළිබඳ දැනීමක් නැහැ වගේනේ පේන්නේ. හරි නේද? සමහර මිනිසුන්ට හිතන අනියත බව පිළිබඳ දැන් මේ කොරෝනා වසංගතය හමුවේ මිනිසු මේ ජීවිතයේ හුස්ම පොද පිළිබඳව හරි හුස්ම පොදට විශාල වටිනාකමක් හරි හුස්ම පොද ආරක්ෂා කරගෙන හුස්ම ගන්න බැරිව මිනිස්සු දඟලන ලෝකෙම ඒ හුස්ම ගන්න බැරිව මිනිස්සු දඟලද්දී මියැදෙද්දී තව සමහර කට්ටිය ඒ මියැදෙන මිනිසුන්ගේ බොටුව උරගෙන කන මට්ටමටපත් වෙලා තිබෙනවා. හරිද? මිනිසුන් ජීවත් වීම ජීවිතේ ඉල්ලා ගහගන්නා වූ වැක්සින් එකක්. ඒකත් මහ විශාල මුදලකට දීලා ඒගොල්ලෝ ඒක හුරාගෙන කරන ප්‍රජාවක් ඉන්නවනේ. අපේ සමාජයේ එහෙම පිරීලා තියෙන්නේ නේද? දැන් සමහර විටක දැන් මේ දැන් සංචන සීමාව පනවන්න කියලා කිව්වන් පස්සේ ඒක පනවලා තියෙද්දි ඒ අතරතුරත් මේම මිනිස්සු විවිධ බෝඩ් ගන්න අත්‍යවශ්‍ය ඒවා. හරිද? මට මෑත ඉතිරිද තමයි ලංකාවේ මේ විදිහේ අත්‍යවශ්‍ය අවස්ථා මේ දඟලන නැගලිල්ල පුදුමයි මේ රට සුරපුරයක් නොනේ. හරි. පුදුම විදිහේ අත්‍යවශ්‍ය සැපීමක් තියෙනවා. වාහන බැලුවොත් මේ පාරේ නැව් විතරයි නැත්තේ. නැව් බෝට් විතරයි හැමතරම ඒ තරම් අත්‍යවශ්‍ය ඒවා. ඉතින් ඇයි ජීවත් වෙන්න තරම් උත්සාහ කරන්නේ නැති. හැබැයි අර කලදුරු තන වලහි ගන්නවා වගේ අර මේ කොරෝනාව වස්සේ තමන්ගේ ආත්මලාභයේ ලාභ උපරිමය කිරීම දඟලන්නේ. ඒතර ඒ කියන්නේ මේ මැරෙන්නේ නැහැ වගේනේ. ජීවිතේ ආගමික විචාරණය දේශනා කරලා තිනවා කට්ටිය ප්‍රකාශ කරනවා. හැබැයි දන්නවා. හැබැයි ඒ එහෙම වැඩ කරන ආකාරය අනුව පේන්නේ ආගමික විචාරණය මිනිසුන් තුළ නැහැ වගේ. නැතුව නෙවෙයි. ඒ තමයි කියන්නේ. අප සමාජයේ යම් ආගමික විචාරණ නොපවත්නාසේ අපට පෙනියන්නේ නම් ඊට හේතුව එවැනි විචාරණ නොමැති වීම නොව අප තුළ එවැන්නක් දැකීමේ අපේක්ෂාවක් නොපැතිකමයි. හරි. අපි වැඩ කරන ආකාර අපිට හිතෙන්නේ නැහැ. අනිත්‍ය බව, නිස්සාර බව එහෙම හිතෙන්නේ නැහැ. එසේම ජීවිතයේ ආගමික විචාරණය හා අනුකූල නොවන බව අප ජීවිතයෙන් අනාවරණය කරන නිසා බොහෝ විට අපි ඒ දැකීමට අකමැති වෙමු. දැන් එතකොට තියෙනවා ප්‍රශ්න 7-3ක්. දැන් බලන්න මේකෙන් ඔයාලට ගන්න පුළුවන් උත්තරේ මොකක්ද කියලා මිනිස්සු දැන් තුන්වෙනි එක. අන්න වේගවත් උත්තර දෙන්න. අංක 3. ඔව් හරියට හරි උත්තරේ. ඒ කියන්නේ පළවෙනි එක ආගමික විචාරණය ප්‍රකාශ කරන ලබන්නේ පොදු ජනයා විසිනි නෑනේ. සමාජයේ ඒ ආගම විචාරණය අත්පත් කරගත්ත දැනුගත් පඬිවරුන් පිරිසක් තමයි ඒක ප්‍රකාශ කරන්නේ. ඒක පළවෙනි උත්තරේ ගන්නම බෑ. මිනිසා සෑම කල්ලිම ආගම විචාරණය තේරුම් ගැනීමට අපෝසත්ය. තේරුම් ගැනීමට අපෝසත් බවක් කියන්නේ හරිද? මිනිසුන්ගේ තත්ත්වය අනුව මේ ඒ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි නොතේරුණාසේ ඉන්නවා. ඒ තමන් තුළ තිබෙන ස්වාර්ථ සාධනය කියන කාරණාත් එක්ක නිකන් නොදන්නා වගේ ඉන්නවා. එහෙනම් උත්තරය අවසාන උත්තරය ආගමික විචාරණය වනාහි ජීවිතයේ අර්ථය පිළිබඳ අවබෝධයයි. හරි නේද? හරි. අන්න ඔයගේ මහා ලොකු අමාරුවක් නෑ. අපි මේවා මෙහෙමයි. එදාට අපි ලියනවා බලාගෙන කියලා ඉන්නවට වඩා මේවා තව සංකීර්ණ ඡේදෙන්න පුළුවන්. හරිද? අපි මේ කාල සීමාව තුළ ඒ විදිහේ විවිධ මාදිලී අභ්‍යාස හරි අවබෝධ ශක්තියතාව මන බලන විවිධ මාදිලී අභ්‍යාස ඔව්ද නැද්ද කියන පිළිතුරු දෙන ඒවා ඔව්ද නැද්ද අවිනිශ්චිත කියලා පිළිතුරු දෙන ඒවා ආන්න ඒවා ඔක්කොම ඔබට ප්‍රශ්න පත්‍ර විවිධ ආකාරයෙන් විවිධ ව්‍යුහයන්ට විවිධ රටාවන් සහිත ප්‍රශ්න පත්‍ර ලබා දෙන්න. හරිද? හරි. ඒතර අපි අද ආරම්භක දවසේදී මේ වෘත්තිය ඔබ ප්‍රවේශ වීමට පෙරම් පුරන වෘත්තිය ඉතාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨ ඒ වගේම අභිමානනීය රාජ්‍ය සේවයක්. ඒ පිළිබඳව මම ගුරුවරයෙකු වශයෙන් මගේ විශේෂත්වයේ පිළිබඳ අත්දැකීම් මට තිබෙනවා. මේ ඔබ ප්‍රවේශ වන්නා වූ ශාස්ත්‍රයේ පිළිබඳව මන අත්දැකීමක් තිබෙන අවුරුදු මම හිතන්නේ දැන් සේවය කාලේ අවුරුදු 15කටත් එහා මට මතක ආකාරයට හරිද සැලසුම් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ශාල සේවයක් කරනවා වයම් පළාතට සේවය කරන අපේ
මගේ මිත්‍රයා අබේවර්ධන සර්ට නන්දන අබේවර්ධන ගුරුතුමාට මම ආරාධනා කරනවා දැන් මෙතන සිට ඔබව ආමන්ත්‍රණය කරන යන්නට. ඊට පස්සේ අපි ඔබ පිටුවට සම්බන්ධ වෙච්ච නැති අය මෙන්න මේ ටිකත් අවධාරණය කරලා ලියලා තියාගන්න. පස්සේ මට එකිනෙකට කියන්න බෑ. මම ඕගොල්ලන්ට මේ කිව්වා නම එවන්න කියලා. ඕගොල්ලන්ගේ නම එවන්න. මොකද අපිට මේ නාම ලේඛනයක් හදා ගන්න ඕන මේකෙදී අපි යන්නේ අපෙන් ඉගෙන ගන්නා වූ අයගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබගේ ප්‍රතිඵල අනාගතේ අපිට වැදගත් වෙනවා. මේ ප්‍රතිඵලය අපි මාකට් කරන විකුණන්න නෙවෙයි. හරිද? ඒ ප්‍රතිඵලය පවා විමසීමක් කරන්නට තරම් අපි ඔබත් එක්ක එහෙම බැඳිලා එහෙම නාම ලේඛනයක් සහිතව යන්නේ. ඒ නිසා ඔබගේ නම මගේ WhatsApp එකට අර සර් මාව ඇඩ් කරගන්න එක දාපු මේ 0.71 33 13 905 0.71 33 905 මේ මගේ අංකයට හෝ අපේ සර්ගේ අංකේ නම් WhatsApp නම්බර් එක කමන්නේ. අපි දෙන්නේ කාට හරි කමක් නැහැ. ඔබගේ නම එවන්න ගෲප් එකට මම නම සහිතව ඇඩ් කරන්නේ. ඊට පස්සේ ඉදිරියේදී Zoom එකට සම්බන්ධ වෙනකොට මේ ඉදිරි පන්තියේ මේ මාසෙ කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. ඔබට මේ මාසෙ තවත් අපිට පන්තියක් කරන්න පුළුවන් කියලා දවසක් මම දාන්නම්. මේ මාසයේ මුකුත් ගෙවීමක් කරන්න එපා. ලබන මාසයේ මුල් සතියේ ගෙවීම කරන්න ඕන. එතකොට ඒ වෙනකොට ඔබගේ ඒ ගෙවලා රිසිප්ට් පත් එවන ආකාරය මම ඔක්කොම පේජ් එකට දැනුම් දීමක් කරන්න. ඔබගේ නම මට අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ WhatsApp එකට මට නම එවන්න සර් මාව ඇඩ් කරගන්න කියලා දාලා තිබ්බනේ. ඔයාගේ නම සමහර අය දාලා තිබ්බ නම් ටික මම මේ නම් වලින් වෙනම group එක හදනවා. හරිද? වෙන මොකුත් විශේෂ දෙයක් නැහැ නේ දැනගන්න. ඒතර මේ ගෙවීම් කටයුතු පිළිබඳව අපි ගොඩාක් පන්න මේ අර එහෙම ගොඩාක් කරන්න යන නිසා අපේ සේවය උපරිම ආකාරයෙන් අපි ඔබට කරනවා. ඉගෙන ගන්න දෙයට කවදාවත් මේ හොරයක් කරන්නේ නැහැ නේ මිනිස්සු. එහෙම කරන අය අපි මේ Zoom class වල දැකලා තියෙනවා. නේද? නමුත් ඒක හරියට තමන්ගේ මොනවා හරි ගෙවීමේදී අර මොනවා හරි අපහසුතාවක් හරි දවස්වල යන්න ඉන්න බැරි කමක් හරි මොනවා හරි එහෙම දෙයක් වුණොත් අපිත් එක්ක කතා කරලා ඒව අපිට බේරුමක් කරගන්න පුළුවන්. විශ්වසනීයත්වය වැදගත් වෙනවා. ඒ නිසා අපි අපිට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. සත්‍ය වශයෙන්ම මේ විභාගයේදී ඔබට ඉහළ ප්‍රතිඵලයක් ලබා දීමට අපි දෙන්න පුළුවන්. හරි. ඒක අත්දැකීමෙන් අපි කියන්නේ. නිසා අපිත් එක්ක රැඳී සිටින්නට කියලා ආරාධනා කරමින් අපේ අධ්‍යක්ෂතුමාට මම ආරාධනා කරනවා බොහොම සොඳුරු ගුරුවරයෙක් සර්ගෙමුත් මේ වෘත්තිය පිළිබඳව දන්න ගොඩක් දේවල් සර්ගෙන් දැනගන්න පුළුවන් වේවි. තාමත්ම හරාත්මක නිබන්ධයක් ඔබ වෙතට පත් කරලා තියෙනවා මම බලාපොරොත්තු වෙනවට වඩා තාමත් ඵලදායී විදියට. ඒ නිසා මේ විශේෂ ස්පේ පිළිබඳ ඔබට නියමිත අනෙකුත් ප්‍රශ්න පත්‍ර දෙක, ඒ කියන්නේ විෂයානුබද්ධ අධ්‍යයනය හා ක්‍රම සම්පාදනය පිළිබඳ ඔබ දැනුවත් කරાવી අබේවර්ධන සර් මම සර්ට ආරාධනා කරනවා මෙතෙන් සිට පන්තිය කරන යන්න සර්ට කැමති වෙලාවද අපි දාලා තියෙන්නේ 10 දක්වා මේ කියන්නේ 7 සිට ඉදිරියට දාලා තියෙන්නේ 10 දක්වා ගමන කැමති වෙලාව. අද ආරම්භක දවසනේ. ඊට පස්සේ අපි පන්තියේ පැය දෙකක් අනිවාර්යෙන් යනවා. මේ ඒ දින කාලසටහන ඔක්කොම මම පේජ් එකට දානවා. ඒ වගේම ඔබ තවත් යාළුවන්ට මේ පන්තිය පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න මොකද අපට සහයෝගය ලබා දෙන්න. අපිට විද්‍යුත් මාධ්‍යමකින් ප්‍රචාරණයක් දෙන්න පුම්බන්න ලොකු එහෙම වත්කමක් තිබෙන අය නෙවෙයි. අපිට දැනුම තියෙනවා. අපිට දෙන්න පුළුවන් දන්න දේ පුමාකාරයි. හරි. ඒ හැකියාව, ඒ වත්කම අපිට තිබෙනවා. වෙන වත්කම් අපිට නැහැ. ටීවී එකක් දාන්න අපිට වත්කම් නැහැ. ඒ නිසා ඔබගේ ප්‍රචාරණය, ඔබගේ මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත් වෙනවා අනිත් පැත්තට. හරි. එතකොට දැන් මට පොඩ්ඩක් විමසීමක් කරන්න ඕන සර්ට දෙන්න ඉස්සෙල්ලා විනාඩියක් මට දෙන්න. දැන් අද මේ අපි කරපු පැහැදිලි කිරීම පිළිබඳව ඔබට මේ යම්කිසි ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් විෂය පිළිබඳව සිංහල අවබෝධයේ පේපරේ පිළිබඳව එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ. ඒකට කාලයක් නෑ. දැන් කියා දුන්න ටික පැහැදිලිද? කතා කරපු ටික පිළිබඳව කියන්නේ. කතා කරලා කියන්න පුළුවන් ඔබට නැත්නම් මේකට දාන්න පුළුවන්. හරි. මම ඒකට කාලය ගන්නේ නැහැ. අපි තව අද අවබෝධයේ විෂය පිළිබඳව ඉගැන්වීමක් මොනවාක්වත් කළේ නැහැ. අර ප්‍රශ්න පත්‍රය දීලා පොඩ්ඩක් ඔය නිබන්ධයේ අඩුව ඔය ඉතුරු ටික ඊළඟ දවසේ නිබන්ධයත් එක්ක ඒකට ඇඳලා අපි පැය දෙකක් සාකච්ඡා කරනවානේ. හරිද? ඒ නිසා මේ ඒ වගේම තව ඔබට තව මතක් කරන්න ඕන ශ්‍රී ලංකා පරිපාලන විභාගයේ SLAs ඔබ ලියන අය ඉන්නවනේ. මේ දෙකම දාපුවා ඉන්නවනේ. SLAs කරන අය ඉන්නවා නම් ඒකේ අවබෝධය මීට වඩා වෙනස් ස්වරූපයෙන් ඇහෙන්නේ. ඒ නිසා ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ වෙනම
මේ කණ්ඩායම ගුරු කණ්ඩායමක් ඉන්නවා SLS වලට මේ ඒකටත් අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න අපි මේ සැරේ ඉහළම ප්‍රතිඵලයක් දෙන්න ලොකු වැඩ කොටසක් කරන SLS පන්ති 16ක් මාසෙට අපේ යනවා. IQ 16යි ARFR 16යි හරිද? අමරසිංහ කියලා සර් කෙනෙක් කරන අතුල අමරසිංහ කියලා කියන සුපිරිම ARFR වැඩකාරයෙක් අවිල බලන එක දවසක්. හරි මේ අඟහරුවාදා තියෙනවා දේශනේ ඕන ඊළඟ අඟහරුවාදා 7-5ක්වත් ගෙවන්න එපා ෆ්‍රී ඉන්න දේශනෙට. මේ මාසෙම මම කටට දීලා තියෙන්නේ සර්ට මම ගෙවන්නේ. සර්ට මම මේ මාසේ ගාස්තුව ගෙවනවා. මම අපේ එන ළමයින්ට ෆ්‍රී දීලා තියෙනවා සර්ට සම්බන්ධයෙන් අවබෝධ මේ ප්ලෑනින් වල මොන මේ ARFR ඉඳලා බලන්න. සමහර තැන් වල ගිහිල්ලා හිටපු තැන් වලට වඩා ARFR ඉඳලා ඒගොල්ලෝ කියන්නේ සර් පාඩම් කරන්න ඕනේ නැහැ අමරසිංහ සර්ගේ පන්තිය කියන පස්සේ. ඒ තරම් මම දැකපු දක්ෂ ගුරුවරයෙක්. හරිද? ඒ වගේම අපේ ගෝලීය ප්‍රවණතා පේපර් එකක් කරන්නේ මේ සර් කෙනෙක් කරනවා නලින් සම්පත් මොදර්ම කරනවා අපේ බුද්ධි පරීක්ෂණ දේශකවරයා ලංකාවේ වැඩිම කෙටි ප්‍රමාණයක් තිබෙන තර්කානුකූල ලොජිකලි මේ IQ ගන්න ගුරුවරයෙක් කාමේ සේනාධිර සර් මේ ඇවිල්ලා බලන්න මේ මාසයේ කරන පන්ති වලට විමසීමක් කරන් තියෙන දවස් අහන්න SLS කරන අය මම ටයිම් ටේබල් එක දෙන්නම් සම්බන්ධ වෙලා බලන්න මේ මාසෙට 7-5ක්වත් ගෙවන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මම ඔබගෙන් සමුගන්නවා මම මෙතන ඉන්නවා අපේ අබේවර්ධන සර්ට මගේ මිත්‍රයාට මම ආරාධනා කරනවා පන්තිය මෙතන කරන්න යන්න සර් වැඩේ පටන් ගන්න. Alright. අබේවර්ධන සර් ඉන්නව නේද? හරි. පාලිත සමාව ඇහෙනව නේද? හරි. හරි. මං right. එහෙනම් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම පාලිත සර්ටත් මෙතන අද මේ පන්තියට සහභාගී වෙන සියලු දෙනාටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් යාළුවෝ ටික? දැන් අර මූණු බලන්නේ නැතුව මූණු දිහා බලන්නේ නැතුව කතා කරන්න ගියාම චුට්ටක් අර පොඩි වෙනසකුත් තියෙනවා. අපිට හුරු වෙලා තියෙන මේ විදිහනේ. හරි. අපි දැන් පාලිතස අවබෝධය ගැන කිව්වහම දැන් අද ඔය ඇත්තටම පාලිතස කිව්වා වගේම අවබෝධය ගැන ලොකුවට දෙයක් අද කළේ නෑ. ඇත්තටම අපි විභාගෙ කිට්ටුනහම විශේෂයෙන් අපි ඔය මහ බැංකු වාර්තාවල තියෙන කොටස් ඔය වගේ ඒවා අවබෝධි ප්‍රශ්න පත්‍රයට දාලා මේ විෂයට 100%ක්ම ගැලපෙන විදිහට තමයි පාල්සරුත් අපිත් හිතන් ඉන්නේ මේ ප්‍රශ්න පත්‍රයට ඕගොල්ලන්ව මුහුණු පුරුදු කරන්න. හරි? මම එහෙනම් චුට්ටක් පැහැදිලි කරන්නම් විෂයානුබද්ධ අධ්‍යයනයයි ක්‍රම සම්පාදනයයි දැන් ඇත්තටම පාලිත සර් මට කිව්වා මේ විනාඩි කිහිපකින් විනාඩි 2-3ක් අරගෙන කියන්නම් ප්ලෑනින් සර්විස් නැත්තම් ක්‍රම සම්පාදන සේවයට ආවොත් කෙනෙකුට තමන්ගේ විෂයේ සහ මොන වගේ ප්‍රවීණත්වයක් ගන්න පුළුවන්ද ඕගොල්ලන්ට කියන එක ගැන එකක් දෙකක් තමයි ඇත්තටම සාමාන්‍යයෙන් අපි ක්‍රම සම්පාදන සේවයේ ඉන්න නිලධාරියෙක් විදිහට ඕගොල්ලෝ දන්නවා සහකාර අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු තමයි සාමාන්‍යයෙන් ප්ලෑනින් සර්විස් එකේ නිලධාරීන්ට තියෙන්නේ. හැබැයි ඊට අමතරව ආයතන ගණනාවක දැන් ඇත්තටම අපේ ප්ලෑනින් සර්විස් එකේ ඔක්කොම ඉන්නේ නිලධාරී 950යි වේකන්සි තියෙන්නේ. හරිද? 950යි තියෙන්නේ වේකන්සිස් ඔක්කොම ටික. ලංකාවේ ඉන්නේ ඔච්චරයි නිලධාරී. ඒකෙනුත් 100 ගාණක් දැන් වේකන්සිස්. ඒකෙන් 46ක් ඕපන් ලිමිටඩ් එකෙන් එනවා. ඉතුරු 130ක් වගේ මට මතක ඇටියට 130ක් විතර ඕපන් එකෙන් එනවා. එතකොට 170ක් 180ක් වගේ තමයි මුළු ගාන මේ පාර විභාග දෙකෙන් එන්නේ අපේ සේවාවට. හරි? එතකොට මේ වගේ නිලධාරීන් ප්‍රමාණයක් එතකොට ඒ ටික ඔක්කොම එකතු වුණාම තමයි 950ක් එන්නේ. හරි? ඉතින් අපිට තියෙන තනතුරු ටික තමයි අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ වගේ ඒවා තියෙනවා 47 යාළුවා. ඔයාගේ ෆෝන් මේක මේ මියුට් කරගන්න. හරි. අපිට තියෙනවා සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ තනතුරු. ඒවා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙනවා, පළාත් සභාවේ තියෙනවා, රේඛීය අමාත්‍යාංශවල තියෙනවා, මුදල් අමාත්‍යාංශය තියෙනවා. ඒ වගේ ආයතන ගොඩක තියෙනවා. ඊට අමතරව අපිට සහකාර ලේකම් තනතුරුත් සමහර තැන්වල තියෙනවා. ඊට අමතරව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්,
අධ්‍යක්ෂ ජෙනරාල්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙනකම්ම ඉහළට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නවා මේ පාර ප්ලෑනින් සර්විස් එකේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු දෙන්නෙකුයි එක අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉන්නවා. ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් වුණත් වෙන්න හැකියාව තියෙනවා. තනතුරු වල ඉහළට යන්න පුළුවන්. ඊට අමතරව දීප ව්‍යාප්ත සේවාවකට SLAS මේ accountant service මේ වගේ එකකට આવත් ඔයගොල්ලෝ දන්නවා. අපිට හම්බ වෙනවා මේ permit එකනේ. permit එක හම්බ වෙනවා වාහන permit එකක් හම්බ වෙනවා අවුරුදු 6කට සැරයක්. පළවෙනි එක. ඊට පස්සේ අවුරුදු 5කට සැරයක් තව එකක් හම්බ වෙනවා. ඉතින් හිතන්න ඒකම දැන් අද කාලේ හැටියට ගත්තොත් එහෙම මේ permit එකේ වටිනාකම දැන් මේ දවස්වල මේ රාජ්‍ය permit නවත්තලා තියෙන්නේ. නැත්නම් පහුගිය කාලේ දැන් අපිත් මේ වාහනයක් ගෙන්න ගත්තේ ඒකට. ඇත්තටම අපිට ලක්ෂ 36ක බදු සහනයක් හම්බ වුණා. ඉතින් ලක්ෂ 36ක් කවුරු හරි කෙනෙක් දුන්නා වගේ. රයිට්. එතකොට මේ ඒක ඉතා විශාල මේකක් අපේ පඩියට අමතරව ලැබෙන වටිනාකමක්. එතකොට අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් කියන්නේ වෙනත් දීප ව්‍යාප්ත සේවාවකට ආවට පස්සේ වෙනත් අවස්ථාවන් ගොඩක් මේ හැදෙනවා. දැන් උදාහරණයක් කියන්නකෝ දැන් මම වගේ දැන් මේ ටීචින් කියන්නේ දැන් මම මේ දැනුම බෙදා දෙන්න අවස්ථාව ඊළඟට ට්‍රේනර් කෙනෙක් විදිහට ඊට පස්සේ වෙන අපි කියමු ටෙන්ඩර් කමිටිස් වලට වෙනත් අපේ කන්සල්ටන්සි ඉල්ලනවා ප්‍රොජෙක්ට්ස් වලට අපිට කතා කරනවා ව්‍යාපෘති වාර්තා හදලා දෙන්න කියනවා. ඉතින් ඒ වගේ මේ පඩියට අමතරව යමක් හොයාගන්න මේ අවශ්‍ය දේවලුත් අපිට ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔබ මගේ අර ටියුට් එකේ දකින්න ඇති කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මම නොතාරිස්වරයෙක් විදිහට වැඩ කරනවා. ඊළඟට පුහුණුකරුවෙක් විදිහට වැඩ කරනවා. OBT ට්‍රේනර් කෙනෙක් විදිහට ඉන්නවා. ඊට අමතරව මම හමුදා නිලධාරියෙක්. ඔය වගේ ඒ කියන්නේ මේ අවස්ථාවන් මේ පින්ම පැන්නහම විශේෂයෙන් මම දන්නවා මේ විෂය අද ඉගෙන ගන්න ඔයගොල්ලෝ ගොඩාක් අය ඉන්නේ සංවර්ධන නිලධාරීන්. එක එක ක්ෂේත්‍රවල ඉන්න වැඩි දෙනා. ඉතින් ඔයගොල්ලන්ට මේ පින්ම පයින්ට තමයි තියෙන්නේ. මේක මම කියන්නේ ප්ලෑනින් සර්විස් මෙන්ද කියලා. SLAs හරි ප්ලෑනින් සර්විස් හරි accounting සර්විස් හරි foreign සර්විස් හරි මොකක් හරි මේ එහෙම නැත්නම් සුප්‍රා හරි right කල්පනාකරන සහකාර සේවය නිලධාරියෙක් නම් සුප්‍රා හරි මේ විධායක මට්ටමේ සුප්‍රා කියන්නේ නම් සීනියර් එක්සිකියුටිව් විධායක නිලධාරියෙක් වුණ ගමන් විශාල සමාජයක් නැමත විවර වෙනවා. ඊට පස්සේ අපිට යාළුවෝ නෑද යාළුවෝ හම්බ වෙනවා ආයතනවල අපිට අපේ නමක් කිව්වහම අපිට වැඩක් කරගන්න පුළුවන් සමාජ පිළිගැනීම හැදෙනවා. එතකොට ඒ වගේ මේ ඔබ දන්නවා මම මේ කියන කාරණාව මේ විශාල අපිට වපසරියක් තව වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන්ටත් හොඳින් ඉන්නවා කාලා බිල ඇඳලා ඒක හරි. නමුත් මේ මට්ටම පැන්නා. ඇත්තටම කියනවා නම් දැන් සංවර්ධන නිලධාරී වුණාම නිකන් එක මට්ටමක් නේ අපි බැරි එකක් වගේ තියෙනවා. මේ බැරි එක පැන්න ගම. හරි. ඊට වඩා විශාල සමාජ තලයක් විවෘත වෙනවා අපිට ඒ සමාජයේ ඒ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් එනවා ඔබගේ දක්ෂතාවය අනුව. හරිද? මේ දක්ෂතාවය අනුව ඕන තරම් අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම ගැන කිව්වොත් මේ නිකන් පඩි ටෝක් දෙනවා වෙනවනේ. එහෙනම් මම ඒක වැඩි කියන්නේ නැහැ. right? හරි? දැන් ඔබතුමාලා මේ අපේ යාළුවෙක් කියලා තිබ්බා 47 සැලරි කීයද කියලා. සැලරි එක නම් වෙන්නේ SL1 සැලරි එකමයි තියෙන්නේ හැමෝටම. පරිපාලන සේවයට, accounting service එකට, ඒ කියන්නේ ඉංජිනේරු සේවාවට, මොකද්ද agriculture service ඒ ඔක්කොගෙම තියෙන SL1 කියන වැටුප් ඛණ්ඩය තමයි තියෙන්නේ. ඒක අපේ ගැසට් notification එකේ ඒක දාලා තිබුණා. හරිද? පඩිය කියන එක ලොකුවටම හිතන්න යන්න එපා. ඇත්තටම කියනවා නම් පඩිය කියන්නේ උපලේඛනයේ අනුව තියෙන්නේ පඩිය විශාල ප්‍රමාණයක් SL1 කියන එක තමයි වැටුප් තලය. ඒ වැටුප් තලයේ තමයි සියලුම නිලධාරීන්ට හම්බ වෙන්නේ වෛද්‍යවරුන්ට හැර. වෛද්‍යවරුන්ට විතරක් ඊට වඩා ඉහළ වැටුප් තලයක් තියෙනවා. ආකිටෙක්ට්ස්ලාට, ඉන්ජිනියර්ස්ලාට, හරි? ඇග්‍රිකල්චර් සර්විස් එකේ අයට, සයන්ටිෆික් සර්විස් එක මේ ඔක්කොටම තියෙන්නේ එකම සැලරි. ඔව් ඔයා කිව්ව එක ඇත්ත. මේක 47000 ගණක් තමයි පටන් ගන්නකොට තියෙන්නේ. රයිට්? ඒක ඇත්ත.
නෑ මං කියන්නේ මේ පඩිය කියන එක මේකේ තියෙන එක කියන්නේ බෙනිෆිට්ස් වලින් පුංචි බෙනිෆිට් එක. පඩිය කියන එක නෙමෙයි ඇත්තට බෙනිෆිට් එක මේකේ. මේකේ අපිට ලැබෙන සමාජ තත්ත්වය මිනිස්සු සලකන එක ඒව හැම ගණන් හදලා බැලුවොත් මම සංඛ්‍යාලයක නිලධාරියෙක් විදිහට වෙනමත් වැඩ කරලා තියෙනවා මම ගුරුවරයෙක් ටීචින් කරලා තියෙනවා මම රස්සල් 10ක් විතර කරලා තියෙනවා. එතකොට මට මේ වෙනස ගොඩක් දැනලා තියෙනවා අපිට කොයිතරම් අවස්ථාවන් ප්‍රමාණයක් විශේෂයෙන් දැන් හිතන්නකෝ අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙනකන් ඒ පාර විවෘත වෙලා තියෙනවා. ඒකයි වැදගත් කාරණා. රයිට්? එහෙනම් හරි. බොහොම ස්තුතියි ටිකට. අපේ යාළුවෝ ටිකට. හරි. මම එහෙනම් කෙලින්ම පාරිසරයට නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් අපි එහෙනම් අර මම දුන්න නිබන්ධනය ෂෙයා කරන්නම්. පාල්තස මට දෙන්න ඔයාගේ මේ ඔයාට පුළුවන් ද ඔතනින් ස්ක්‍රීන් ෂෙයාර් එක දෙන්න? මගේ මම එවපු නිබන්ධනේ. එහෙම නැත්නම් මම මෙතනින් මේ ඔයගොල්ලන් ගාව තියෙනවා නම් ඒකේ මම එහෙම නැත්නම් මම කියන්නම් මෙතනින් මේක මේ අබේර්ස මට ඒ කාර්ය චැට් කරනවද? ඔයාට පුළුවන් නම් ඔතනින් ස්ක්‍රීන් ෂෙයා කරනවද මගේ මන් දුන්න මේක මේ දැන් ඒ ඔයන්ගේ නම්බර එක මට මෙහෙන් දැම්මේ නෑ එහෙම නෙමෙයි මම අර ප්ලෑනින් කන්සෙප්ට්ස් කියලා එකක් ඔයාට දුන්නා එවුවා ඒක ඔයා ඔතනින් ස්ක්‍රීන් ෂෙයා කරනවද මට ස්ක්‍රීන් ෂෙයා කරන්න දෙන්නේ නැහැ මෙතනින් මගේ එකත් පොඩි අයලක් තියෙනවා එහෙම කමන්නේ මම මේ ඔගොල්ලෝ ගාව අතේ තියෙනවනේ මට එහෙනම් හොස්ට් දෙන්න හරි දෙන්න අපි එහෙනම් ඒක හොස්ට් දෙනකම් බලන්න මම පළවෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ මං ගැන ඔන්න පුංචි විස්තරයක් ඒක එච්චර කලබල වෙන්න එපා මේ ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේක බයිලා ගහලාද කියලා මේ ඔක්කොම ඇත්තම තමයි රයිට් හරි ඊළඟට මම ඔය කරලා තියෙන අනම්මන ජලතරස් වැඩ ටිකක් ඒව එච්චර ගණන් ගන්න එපා දෙවෙනි පිටුවට යන්න හරි ඒකේ මම මෙන්න මෙහෙම අපි පුංචි පැහැදිලි කිරීමක් කරනවා රටක තියෙන ප්‍රතිපත්තිය සැලසුම වැඩසටහන් සහ ව්‍යාපෘති කියලා වර්ග 4ක් ඕනෑම රටක තියෙනවා කරන වැඩ අපි ප්ලෑනින් වලට ගත්තාම හරි ඒ මම හොස්ට් දුන්න බලන්න හරි මම ෂෙයා කරන්නම් හරි සර් හම්බුණා හරි ෂෙයා ස්ක්‍රීන් මම දැම්මා යාළුවෝ ටික හරි ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ටෙක්ස්ට් මෙසේජස් දාන්න හරි රයිට් ඔන්න මම පැහැදිලි කරන්නම් ඕනෑම රටක සංවර්ධන වැඩ වෙනකොට ඒක සාමාන්‍යයෙන් අපි හැමෝම කියන්නේ ව්‍යාපෘති කරනවා කියලා නේද සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරන ව්‍යාපෘතිය හැබැයි මේ ව්‍යාපෘතිය කියලා කියන්නේ ඇත්තටම සංවර්ධන වැඩවල ඉතා කුඩා කොටසක් හරි කුඩා කොටසක් ඒ හින්දා හරි කුඩා කොටසක් හින්දා ඇත්තටම සංවර්ධන කාර්ය ආරම්භ වන්නේ ඔයගොල්ලන්ට මම කියන්නම් ප්‍රතිපත්තිය කියන කාර්යය. ප්‍රතිපත්තියෙන් තමයි රටක සංවර්ධන කාර්යයන් ආරම්භ වන්නේ. හරි? රටක ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඇත්තටම කියනවා නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සංවර්ධන කාර්යය ආරම්භ වෙනවා කියලා කියන්නේ හරි? රටක ප්‍රතිපත්තිය හැදෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. ඒ කියන්නේ ඇයි මම සංවර්ධන කාර්යයන් ප්‍රතිපත්තිය කියන්නේ right ඒකට හේතුව මොකද්ද කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙම හිතෙන්නේ කියලා ප්‍රතිපත්තිය කියලා කියන එකට ඉංග්‍රීසි වචනේ වාලා දාගන්න මේක ලියලා තියෙනවා මං policy 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 අපේ යාළුවෙක් දෙන්නෙක්ගේ මේවා වෙලා තිනවා කවුද right මේ ඔයගොල්ලන්ට ඇත්තටම මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න මේ කියන්නේ ටෙක්ස්ට් එකකින් අහන්න
අපි මේ යාළුවෙක් ගහලා තිබුණා පාල්තිසගේ නම්බර එක දෙන්න කියලා පාල්තිස ටෙක්ස්ට් එකේ දාන්න ඔයාගේ නම්බර එක තව පාරක් ඈ රයිට් හරි සර් මම දාන්න. ඔන්න මම දැන් ආයෙත් කියනවා අපේ රටක ඕනෑම ආයතනයක රටක හරි නැත්නම් ආයතනයක හරි ප්‍රාදේශීය සභාවක හරි අමාත්‍යාංශයක හරි මොනම කරන්නත් අපි අහලා තියෙනවා සංවර්ධන වැඩ කරනකොට ඒකට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අපේ නිකන් ගමේ භාෂාවෙත් කියනෝ නේද? ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ මොකක් හරි දෙයකට කියලා. හරි. ඉතින් ඒ හින්දා මේ සියලුම සංවර්ධන කාර්යයන් තාත්තා නැත්තම් මොකද්ද කියන්නේ? අම්මා නැත්තම් තාත්තා කියන්න පුළුවන් රටක ප්‍රතිපත්තිය. රටක ප්‍රතිපත්තිය. දැන් මෙන්න මෙහෙමයි. මම ඕගොල්ලන්ට මේක කියනකොට මේක පැහැදිලි කරනකොට සාමාන්‍යයෙන් මම කතා කරන භාෂාවෙන් කියන්නේ නැහැ. හරි? ප්‍රතිපත්ති. ඔයගොල්ලන්ට පුළුවන් ඒ අතරේ ඔයාලට ප්‍රතිපත්තිය ගැන ඔයාට හිතන කාරණු ටික නෝට් ඩවුන් කරගන්න. මම එහෙම විශේෂයෙන්ම කියන්නේ නැහැ මේ ප්‍රතිපත්තිය අනුව අහවල් දෙයේ අන්න එහෙම කියන්නේ නැහැ. මොකද හේතුව එහෙම උත්තර ලියන්න බෑ ප්ලෑනින් වල. හරිද? ඒ කියන්නේ ප්ලෑනින් වල හැම වෙලාවෙම ප්‍රශ්න අහන්නේ ප්‍රැක්ටිකලි. හරි? හැම වෙලාවෙම ප්‍රශ්න අහන්නේ ප්‍රැක්ටිකලි. හරි? ඒ හින්දා මම නිකන් මෙහෙම කියන්න ඕන දැන් ප්‍රතිපත්තිය කියලා කියන්නේ වෙන විදිහකින් කියනවා නම් රටක විශේෂයෙන්ම ආණ්ඩු බලයේ තියෙන පක්ෂය දැන් කියන හැටියට තීරණ භාෂාවෙන් කිව්වොත් පොහොට්ටුවනේ තියෙන්නේ නේද? පොහොට්ටුවටනේ ආණ්ඩුව තියෙන්නේ. පොහොට්ටුව ඡන්දෙට ඉස්සෙල්ලා ගෝඨාභය මහත්තයා ඡන්දෙට ඉස්සෙල්ලා ඉල්ලුවනේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. අන්න ඒක තමයි රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙන්නේ. රටේ ප්‍රතිපත්තිය වෙන්නේ. ඒක නිකන් පොඩ්ඩක් අවුල් වගේ හිතෙන්න පුළුවන්. හරි. මට මේක කියන්න ඉස්සෙල්ලා අපේ වර්ණ කිව්වා මෙන්න මෙහෙම. මේ විෂයන් දෙක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා. රයිට්. ඕකේ. මම මේක කියන්නම්. ඇත්තටම මෙතන විෂයන් දෙකක් තියෙනවානේ ක්‍රම සම්පාදනය සහ විෂයානුබද්ධ අධ්‍යයනය කියලා. ඇත්තටම විෂයන් දෙකක් තිබ්බට විෂයන් දෙකක් නැහැ. විෂයන් දෙකක් නැහැ කියන්නේ එකම විෂයන් දෙකක් තියෙනවා. එකම විෂය අහන තාලෙ වෙනස්. හරි. ඒ හින්දා මම වර්ණ කිව්ව එකට මම උත්තර දීලා එන්නම්. මේ ප්‍රතිපත්තිය ගැන චුට්ටක් නවත්තලා විෂයානුබද්ධ අධ්‍යයනය කියන්නේ පැයක පේපර් එකක් තියෙනවා. විෂයානුබද්ධ අධ්‍යයනය කියලා එකේ උගන්වන්නෙත් ඒ පැයේ අහන්නෙත් ක්‍රම සම්පාදනයට අදාළ ඒවම තමයි. එකම දේ ඒක ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක්. ඒක ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයක්. ඒකට වෙලාව හුඟක් මදි වෙනවා. මොකද වෙලා යනවා. ඒ කියන්නේ ඒකට වෙලාව මදි වෙනවා කියලා කියන්නේ ඒක හරි වේගෙන් අපි කරන්න ඕනේ. නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. මොකද පැයෙන් ඉවරයි. ක්‍රම සම්පාදනය කියන විෂයට සාමාන්‍ය ප්‍රශ්න 5ක් විතර අහනවා. 4ක් තමයි බොහෝ දුරට අහන්නේ. ප්‍රශ්න 4ක් අහනවා. ඔව් පහුගිය 2011 ප්‍රශ්න 4ක් අහලා තිබ්බේ. 2017 අහලා තිබ්බෙත් ප්‍රශ්න 4යි. හරි? ප්‍රශ්න 4ක් අහනවා. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 25ක් හම්බ වෙනවා. පැය දෙකක් තියෙනවා. හරි? පැය දෙකක් තියෙනවා. ඒක ටිකක් දිගෑරලා ලියන්න පුළුවන්. ගොඩක් දිගෑරලා ලියන්න පුළුවන්. ඒ හින්දා ඒක ටිකක් පහසුයි ලියන්න. අනික් ප්‍රශ්න පත්‍රයට වඩා. හැබැයි ඒක දෙකෙන් අනික් ප්‍රශ්න පත්‍රයේ විෂයානුබද්ධ අධ්‍යයනයේ ගොඩක් වෙලාවට අහන්නේ එක ප්‍රශ්නයයි. එක ප්‍රශ්නේ ගොඩක් කොටස් තියෙනවා. කලාතුරකින් ප්‍රශ්න දෙකක් විතර අහන්න පුළුවන්. බොහෝ දුරට තියෙන එක ප්‍රශ්නයයි. එක ප්‍රශ්නේ එක දැන් 2011 ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම එක පළවෙනි ප්‍රශ්නේම තමයි අහලා තිබ්බේ. 1 2 3 4 කියලා කොටස් 4ක් තිබ්බා. අන්තිම කොටසට ලකුණු 45යි. පළවෙනි කොටසට 10යි, දෙවෙනි කොටසට 15යි, තුන්වෙනි කොටසට 20යි. ඊළඟට එක 4 ලකුණු 10යි කොටසක් තියෙනවා. ඊට පස්සේ අන්තිම එක 45යි. ওই වගේ තමයි දීලා තිබුණේ. ඒ කියන්නේ මම මේ ප්‍රශ්න පත්‍ර ටික අතේ තියම්මයි කතා කරන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙකේම විෂය කොටස් එක හා සමාන හින්දා අපි උගන්වනකොට මේ දෙක වෙන් කරලා උගන්වන්නේ. උගන්වනකොට ක්‍රම සම්පාදනයේ මුලින්ම ටිකක් තියරි උගන්වනවා. තියරි උගන්වනවා. තියරි උගන්වන අතර ප්‍රශ්න කතා කරනවා. තියරි උගන්වන අතර ප්‍රශ්න කතා කරනවා. ඉතින් ප්‍රශ්න කතා කරනකොට විෂයානුබද්ධ අධ්‍යයනයේ ප්‍රශ්නක් කතා කරනවා. ක්‍රම සම්පාදනයේ ප්‍රශ්නක් කතා කරනවා. හැබැයි
මේකේ ටිකක් වෙලා යනකම් තියරි යම්කිසි ප්‍රමාණයක් ඉගෙන ගන්නකම් මේ විෂයානුබද්ධ අධ්‍යයනයේ ප්‍රශ්න කතා කරන්න අමාරුයි. මොකද හේතුව ඒකට තියරි ටිකක් වැඩිපුර දැනගන්න ඕනේ. හරි. ඒ හින්දා අපි මුලින්ම කරන්නේ ටික දවස් කීපයක්, දවස් 3-4ක් විතර අපි තියරි කොටස් කියලා දෙනවා. මේ කියන එකට අදාළව. ඒ අතරේ අපි ප්‍රශ්න පත්‍රවල පරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කතා කරනවා. ඒ වගේම හදපු ප්‍රශ්න කතා කරනවා. හරි. අපි පහුගිය ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම සාකච්ඡා කරනවා. අපි දන්න. එතකොට ඔයාලට අදහසක් එනවා. දල වශයෙන් වර්ණ ඔයාට සහ අනිත් යාළුවන්ට මේක පැහැදිලිද? මම කිව්ව කාරණා. හරි. ඕකේ. අපි එහෙනම් කෙලින්ම මේකට යමු. මම වැඩි එක පැහැදිලි කරන්න ගියේ නැත්තේ මොකද ඔක අපි මගදී කතා කරමු කියලා හිතුවා. මේ මොකද මේ විශාල මේ කියන්නේ ඔයගොල්ලෝ දැක්ක ගමන් තමයි බයක් වෙනවනේ නේද? ගොඩාක් කරුණු දැක්කහම අපි ඔන්න යම් රටක ප්‍රතිපත්තිය ගැන කිව්ව කාරණාව. එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශනය කිව්වේ මොකද්ද? ඔන්න දැන් එතකොට මොකද්ද ඒතර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන්නේ? ඔව්. thank you. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන්නේ දිනපු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. දිනපු පක්ෂය. දැන් හැටියට ගත්තොත් පොහොට්ටු. හරි? එහෙම නැත්නම් ඊට කලින් තිබ්බොත් යහපාලන. ඊට කලින් තිබ්බොත් මහින්ද චින්තනයේ මතකනේ. ඔය වගේ නම් තිබ්බා. මහින්ද චින්තනයේ තිබ්බා. මහින්ද චින්තනයේ ඉදිරි දෙයක්ම තිබ්බා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන වල නම් කාලෙන් කාලට තිබ්බා. එහෙනම් අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන සටහනක් ලියා ගන්න යමු. පළවෙනි කාරණේ තමයි රටක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තීරණය වන්නේ ජයග්‍රහණය කරනු ලැබූ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිය. රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තීරණය වන්නේ මොකෙන්ද? ඡන්දෙන් දිනපු නැත්නම් ආණ්ඩු බලයේ හිමි. ඔයාලා දන්න වචනේ මොන තාලයකට ලියා ගන්න. දිනපු පක්ෂය. ආණ්ඩු බලය ගත්ත පක්ෂය. ප්‍රතිපත්තියෙන් තමයි රටේ ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ. දැන් ලංකාවේ ප්‍රතිපත්ති කවුද පුතා මේ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා right දැන් කාලේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම තමයි සෞභාග්‍ය දැක්ම. අද තියෙන එක. අද තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම තමයි සෞභාග්‍ය දැක්ම. ඒකත් දාගන්න. අද තියෙන සෞභාග්‍ය දැක්ම දැන් රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වුණාට ඡන්දෙට කලින් මම මෙතන දැන් ඡන්දෙට කලින් කියලා හිතන්නකෝ 19 කියලා හිතන්නකෝ. ඡන්දෙට කලින් ඒක මොකද්ද? යම් කිසි දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ කියන්නේ ඡන්දෙට කලින් එක ඡන්දෙට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඡන්දෙන් දිනුවට පස්සේ ඒක රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ කාලේ පැහැදිලිද? ඒ කියන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ ඡන්දෙට ඉස්සෙල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එතකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන රසිකා මිස්වාගේ තමයි මේක ඇහෙන්නේ. ඒ දේශපාලන පක්ෂ ඡන්දෙන් දිනුවට පස්සේ ඒක රටේ ප්‍රතිපත්තිය වෙනවා. දැන් ඔන්න මම ඒකට තව කොටසක් එකතු කරන්නේ. දැන් දේශපාලන පක්ෂයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරන්නේ ඒ පක්ෂයේ ඉන්න කට්ටිය එකතු වෙලා තමයි ලියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් උදාහරණයක් අපි කියමු පොහොට්ටුව කියලා. පොහොට්ටුව පක්ෂ කට්ටිය සෞභාග්‍ය දැක්ම ලියන්න ඇත්තේ ගෝඨාභය මහත්තයා ඔය මහින්ද මහත්තලා ඒ සෙට් එකයි. ඕකේ අර ගෝඨාභයගේ තිබුණනේ අර මොනවද වෙන යාළගේ විද්වත් කමිටුව කියලා එකක් තිබ්බනේ. ඒගොල්ලෝයි ඒ පක්ෂයට හිතවත් ඔය බැසිල් මහත්තයලා මම නිකන් කියන්නේ දේශපාලන කරුණු නෙමෙයි මම කියන්නේ මම හිතන විදිහට මේක හදන්න ඇත්තේ. ඒගොල්ලෝ සහ ඒ පාක්ෂිකයෝ එකතු වෙලා තමයි මේ සමහරට ඔය කැම්පස් වල ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් තුන් දෙනෙක් සහභාගී කරගන්න ඇති.
මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් දුන්නේ ඔය මොනම හරි විදිහට එක එක කට්ටිය එකතු කරගෙන හරි විශේෂඥයෝ ඒගොල්ලෝ ඒ පක්ෂයට හිතවත් කට්ටිය එකතු කරලා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ. ඒක ඉතින් හරි ලේසිනේ. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එහෙම තමයි හැදුවේ. එතකොට මේ මහින්ද මහත්තයාගේ කලින් තිබ්බ එකත් එහෙමයි. හරිද? ඒ කියන්නේ පක්ෂේ එහෙම තමයි හැදුවේ. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් නේද? ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? එහෙම ඒ පක්ෂික හදපු ප්‍රතිපත්තිය. එතකොට රටේ ප්‍රතිපත්තිය වෙනකොට මොකක් හරි මේ නොගැලපෙන ගතියක් එන්නේ නැද්ද කියලා. ඔයාලා හිතෙන්නේ නැද්ද? දැන් පක්ෂික හැදුවේ දේශපාලඥයෝ. දේශපාලන පක්ෂයට හිතවත් කට්ටිය. එතකොට මේක රටට හදනකොට රටට නොගැලපෙයි නේද? රටට හදනකොට මේක වෙනස් කරන්නේ නැද්ද? ඔන්න ඔයගේ ප්‍රශ්නෙ ඉන්න පුළුවන් නේ. ඇත්තටම කරන්නේ ඒකට තියෙනවා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව. වචන ලියා ගන්න. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව. National Planning Department එක. ඒගොල්ලෝ මේ දුන්න ප්‍රතිපත්ති ප්‍රකාශනය එල්ලන් ටයිප් මොකද? යාට දාලා දෙන්න සොදරාගෙන ඒ මල්ලි දෙපැත්තට ගාවත්තා. පොත බලලා ශිරාණී ගයනි රසිකා කීප දෙනෙක්ගෙම මේ ආයත සර් මේක මියුට් කරනවද? මෙලවි කීප දෙනෙක් ඕකේ ශිරාණී දීපිකා මිස්වා මියුට් කරගන්න රයිට් ඕකේ එතකොට පොඩ්ඩක් අර ෆ්ලෝ එක නැති වෙනවා රයිට් අපි දැන් කියා හිටියේ රටක ප්‍රතිපත්ති ප්‍රකාශනය ඕල් මියුට් දෙන්න රයිට් ඕකේ එහෙම කරන්න නේද නැත්තම් මේක හරියන්නේ නැහැ මම දැන් එහෙම මේ අභිවර්ධන සර් ඔව් සර් මම හොස් දීලා තියෙන නිසා මට මියුට් කරන්න බෑ. ඔහෙම පුළුවන්. හරි. මේ චොටක් ඒගොල්ලන්ට පොඩ්ඩක් අර සිහියෙන් ඉන්න කියලා අවධාරණය කරන්න. මොකද මේ ඔව් ඒක හරි. මියුට් වෙන එක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒක බාධාවක් නැත්තම්. ඔව් ඔව්. මේ මට සර් පොඩ්ඩක් කියනවද ඕල් මියුට් කොතනද තියෙන්නේ මේක? ආ සර් මේ ඕල් මියුට් එක දෙන්න දුන්නා නම් හරි නේද? රයිට්. ඔය ඒක දැන් ප්‍රශ්නයක් තිබ්බොත් chat box chat box දාන්න. දාන්න. ඔව් ඒක තමයි. ඔව් ඒක මියුට් කරන්න. දැන් මේ ඒක අර ඔතන මෝ කියන එකක් තියෙනවා මේ chat වෙන එක බලන්න එතන බලන්නකෝ. එතන තියෙන්නේ රෙකෝඩින්. නෑ එතන නෙවෙයි සර්. මේ ඒ අදාළ ඔය නම ටච් කරන්නකෝ ටච් කරගෙන ඉනකොට එනවා මේවා ටික. වේරියේෂන් ටික. start මට ඒක බලන්න මට එක්කෙනෙක් දෙන්නකෝ ඕල් මියුට් කරන තැන. මට මම මේක හොයාගන්න බැරි වෙන්නේ. යාළුවනේ තව ක්ලාස් එකක් පටන් ගන්න අපි. සර් ඇහෙනවද? ඔව් සර් ලැප් එකේද ඉන්නේ ෆෝන් එකද? ලැප් එකකින් ඉන්නේ. ලැප් එකේ සර් ඔය පාටිසිපේන්ට් කියන එකක් තියෙනවා මේ අපේ කට්ටිය සම්බන්ධ වෙලා ඉන්න එක. එතන නේ රයිට් ඕකේ. ඒක ක්ලික් කරන්නකෝ. හරි. ඊට පස්සේ සර් මැසේජ් එකක් එනවා පොඩි මේ මියුට් කියලා තැනක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. participants කියන තැන එතනනේ ඒක ආවේ නෑනේ. ඒක invite කියන එක තියෙන එතන. හරි. හරි. හරි ඒක. ඔයා කියන්නේ participants ආවහම නේ right okay okay හරි. ඔව්. හරි හරි උදේ. thank you. හරි සර්. එතන all එතන සර් මේ මියුට් කියලා තැනක් තියෙනවද බලන්න. ඒකේ මේ පොඩි මැසේජ් එකක් එනවා මේ ටික් එකක් තියෙනවා මේ මැසේජ් එකේ ටික් එක අයින් කරලා yes දෙන්න. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ 1 by 1 දෙන්න ඕනද නෑ නේද උදේ? නෑ නෑ එහෙම නෑ. එක සැරයක් දුන්නා නැති.
ලියන එහෙම මට අර ඔක්කොම ටික මියුට් කරන්න හරි දැන් මට right right අපි මෙහෙම කරමු මේ දැන් මම කිව්වේ රටේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ තියෙන ප්‍රතිපත්තිය දේශපාලන පාක්ෂික ප්‍රතිපත්තිය වුණාම මේක කොහොමද ගලපන්නේ කියන එක. ඒතකොට ගලපන වැඩි කරන්නේ ඒ කියන්නේ නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එක ජාතික ඒක ලියා ගන්න. ඒතකොට ඒ කියන්නේ රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බවට දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදනකොට ඒක චුට්ටක් වෙනස් කරන්න. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. අර ප්‍රතිපත්තිම තමයි. නමුත් භාෂාව වෙනස් කරනවා, සමහර කරුණු පොඩ්ඩක් වෙනස් කරනවා. ඒ කියන්නේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව රටේ ප්‍රතිපත්තිය හදනවා දේශපාලන පක්ෂයේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිහා බලන්න. හරි? හරි. ඔන්න දැන් උන්ට ඔයාලට දැන් තේරුණා පුංචි අදහසක්. මට කියන්න ඕන කරලා තිබුණේ මෙන්න මෙච්චරයි. ඔන්න බලන්න මම කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් කිව්වා. එකක් තමයි ජාතික කියන්නේ ප්‍රතිපත්තිය කියන එක හැදෙන්නේ දිනපු පක්ෂයෙන්. පළවෙනි කාරණාව. ඒතකොට දිනපු පක්ෂයෙන් හදපු එක කලින් ඒක පක්ෂ ප්‍රතිපත්තිය. දිනුවට පස්සේ ඒක රටේ ප්‍රතිපත්තිය වෙනවා. දිනුවට පස්සේ රටේ ප්‍රතිපත්තිය වෙනකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය චුට්ටක් වෙනස් කරනවා. ගැළපෙන විදිහට වෙනස් කරනවා. ගැළපෙන විදිහට වෙනස් කරලා ඒක කරන ආයතනය තමයි ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව. කියන්නේ නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එක තමයි රටේ ප්‍රතිපත්තිය ගැළපෙන විදිහට වෙනස් කරන්නේ. ඒ කරලා ඒගොල්ලෝ ගහනවා පොත. right? ඒතකොට සෞභාග්‍යී දැක්ම කියන පොත අතරම කියනවනේ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව තියෙන්නේ නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශය. ඒක මුදල් අමාත්‍යාංශයේ තියෙන දෙපාර්තමේන්තුව. ඒතකොට දැන් මුදල් අමාත්‍යාංශය ඔය දැන් මම අර කිව්වනේ ඒකේ ඉන්නවා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්. ඉතින් ඒ දෙන්නම ප්ලෑනින් සර්විස් දෙන්නෙක් මම නිකන් ඔයාලට කිව්වේ. ඒ කියන්නේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරුත් හම්බෙනවා කියලා ප්ලෑනින් සර්විස් එකට. මේ එක එහෙම තියෙන තැන. එතකොට මේ ආයතනය මගින් අපි මොකද කරන්නේ රටේ තියෙන ප්‍රතිපත්තිය රටේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය නිර්මාණය කරනවා දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් ඇතුලේ. හරි? ඔන්න පළවෙනියටම අපි ඉගෙන ගන්න කොටස. දැන් අපි මේකට තව පොඩ්ඩක් එකතු කරමු. දැන් බලන්න මම දැන් ඒක විතරක් නෙමෙයි මේකේ දාලා තියෙන්නේ. මම ආයෙත් ෂෙයා කළා. බලන්න policy plan program and project. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න බෑ ඒකට අදාළ වෙනම සැලසුම් හදන්න නැතුව. ඒ කියන්නේ උදාහරණයකට ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ඕනනම් පුළුවන් රටේ ප්‍රතිපත්තියෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. එතකොට රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලොකු ડોකියුමන්ට් එකක් හින්දා ලොකු ලියවිල්ලක් හින්දා ඒකේ අධ්‍යාපනයට අදාළ ඒවා තියෙනවා, සෞඛ්‍යයට අදාළ ඒවා තියෙනවා, සමාජ සේවා තියෙනවා, සමෘද්ධිය කියලා කියන්නේ මොකද්ද? දිවිනගම නේද? ඒ සමාජ සේවා ඒ වගේ අංශ තියෙනවා. එහෙනම් ඊළඟ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ලියා ගන්න මේ කාරණාව රටේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවිධ අංශවලට අදාළ දේවල් තියෙනවා. ප්‍රතිපත්ති එක ප්‍රතිපත්තියක් නෙවෙයි තියෙන්නේ. ප්‍රතිපත්ති අධ්‍යාපනයට තියෙනවා, සෞඛ්‍යයට තියෙනවා, සමාජ සේවා. ඇත්තටම කියනවා නම් මේ විවිධ අංශ හරියටම රටේ තියෙන අමාත්‍යාංශ වලට සමානුපාතිකයි. වෙන විදිහකින් කියනවා නම් අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් තියෙනවා, අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා. හරි නේද? අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමති කෙනෙක් ඉන්නවා. එතකොට මේ ප්‍රතිපත්ති හදන්නේ ඒ අමාත්‍යාංශ වලට අනුකූලව. මේක තේරුණාද? මේකට ලියා ගත්තට කමක් නැහැ. ඔයාලගේ තීරණ භාෂාවෙන් ලියා ගන්න ඕනේ ඒක. ඒ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්නේ එක අමාත්‍යාංශ වලට වෙනම අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමාජ සේවාවලට, මුදල්, ආයෝජන හරි විවිධ අංශ තියෙනවා.
පළාත් පාලනය, පළාත් සභා, රාජ්‍ය පරිපාලනය මේ වගේ විවිධ අංශ තියෙනවා. එතකොට මේ විවිධ අංශවලට ප්‍රතිපත්තිත් වෙන වෙනම තියෙනවා. වෙන වෙනම තියෙනවා අර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන මුළු පොතේ ඇතුලේ. ප්‍රධාන එක පොතක් තියෙන්නේ. ඒ පොතේ ඒ අමාත්‍යාංශ වලට වෙන වෙනම ප්‍රතිපත්ති තියෙනවා. ඔන්න දැන් දල අදහසක් අපි ප්‍රතිපත්ති ගැන කිව්වා. හරි. දැන් හිතන්න මේ ප්‍රතිපත්ති ඔය විදිහට තිබ්බට මේ ප්‍රතිපත්ති එකපාරටම සංවර්ධන වැඩ බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රතිපත්ති සැලසුම් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිපත්ති එකතු වෙලා ප්‍රතිපත්ති මම උදාහරණයක් කියන්නම්. මේ ප්‍රතිපත්තිය අරගෙන අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ගන්නකො. අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය අරගෙන අධ්‍යාපනයේ දියුණු කරන්න විවිධ සැලසුම් හදන්න ඕන. ඒ කියන්නේ ප්ලෑන් හදන්න. ඒ වගේම ඒ ප්ලෑන් භාවිතා කරලා වැඩසටහන් හදන්න ඕන. වැඩසටහන් හදන්න ඕන. හරි. වැඩසටහන් හදන්න. එතකොට මේ වැඩසටහන් හදන අතරේ හරි ඒ වැඩසටහන් සහ ඊට අමතරව ව්‍යාපෘතිත් හදන්න ඕන. එතකොට වෙන විදිහකින් කියනවා නම් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් ක්‍රියාත්මක කරන්න නම් ඒකට අදාළ විවිධ සැලසුම් හදන්න ඕන. විවිධ සැලසුම් හදන්න ඕන. ඒකට අදාළව විවිධ වැඩසටහන් හදන්න ඕන. විවිධ වැඩසටහන් හදන්න ඕන. ඊ වැඩසටහන් වලට සහ ඊට අමතරව විවිධ ව්‍යාපෘති කරන්න ඕන. වෙන විදිහකින් කියනවා නම් ප්‍රතිපත්තියක් ඉදිරියට පවත්වාගෙන යන්න නම් ප්‍රතිපත්තියක් සංවර්ධන කාර්යයක් වෙන්න නම් අන්න එහෙනම් ඒ කැලල අපි ලියා ගමු. ප්‍රතිපත්තියක් සංවර්ධන වැඩක් වෙන්න නම් සංවර්ධන කාර්යයක් වෙන්න නම් ඒ සංවර්ධන කාර්යය සඳහා මේ වාක්‍ය ලියා ගන්න. ප්‍රතිපත්තියක් සංවර්ධනයේ කාර්යයක් වෙන්න නම් සංවර්ධන වැඩක් වෙන්න නම් සංවර්ධන කාර්ය සඳහා ඒ ප්‍රතිපත්තියට අදාළ සැලසුම් වැඩසටහන් සහ ව්‍යාපෘති සකස් කරන්න ඕන. හරිද? දැන් අපි ප්‍රතිපත්ති ගැන සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. ප්‍රතිපත්තියක් හැදින්නේ කොහොමද? ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නැත්නම් ප්‍රතිපත්තියක් එහෙම ප්‍රතිපත්තියට සැලසුම් හදලා වැඩසටහන් හදලා ව්‍යාපෘති හැදුවේ නැත්නම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැත්නම් ඒක පොතේ තියෙනවා. ඒක බිම් මට්ටමේ වැඩ කරන්නේ නැහැ. එහෙමත් ලියා ගන්න. ඒ කියන්නේ යම් කිසි ප්‍රතිපත්තියට අදාළ සැලසුම් පිළියෙල නොකර වැඩසටහන් හදන්න නැතුව ව්‍යාපෘති හදන්න නැතුව තිබ්බොත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන ලද ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රතිපත්තියක් තියෙනවනේ. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්න නම් ප්‍රතිපත්තිය මොකද්ද වෙන්න ඕනේ? ඒකට සැලැස්මල් හැදෙන්න ඕනේ. ඒ සැලැස්මල් එක්ක වැඩසටහන් හැදෙන්න ඕනේ. ඒකට අදාළව ව්‍යාපෘති හැදෙන්න ඕනේ. කියන්න බලන්න දැන් මේ කොටස පැහැදිලිද? හරි? දැන් නිකන් මට ටෙක්ස්ට් ටිකක් දාන්න. මේක තේරුණාද ප්‍රතිපත්ති කියන්නේ මොකද්ද කියලා? ඔයගොල්ලෝ නිකන් ටෙක්ස්ට් ටිකක් දාගෙන යන්න මට නිකන් බලාගෙන ඉන්න. රයිට්? තේරුණාද නැද්ද? මොනවද තව කරන්න? හරි. අපි ප්‍රතිපත්තිය කීප දෙනෙක් දාන්න බලන්න. හරි. අපැහැදිලිද පැහැදිලිද? right okay right. හරි. අපි ඔන්න දැන් ඊළඟට ඔන්න දෙවෙනි කොටසට යමු. හරි. සැලසුම්. දැන් ප්‍රතිපත්තිය කියන එක අපේ පොත්පත්වල දාලා තියෙනවා. ඒ කියන්නේ පොත ගහලා තියෙනවා. දැන් සෞභාග්‍ය දැක්ම කියන එක ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. හරිනේ? right okay. thank you. ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා රටේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම ඇමති කෙනෙක් වැඩ බාරගත්තාම ඇමතිතුමෙක් කවුරු හරි එයා කරන වැඩේ තමයි එයා පොඩි වැඩක් කරනවා. එයා අර සෞභාග්‍ය දැක්ම පොත ගන්නවා. අරගෙන තමන්ට ඕන අධ්‍යාපනයේ කොටස ගන්නවා. මම අධ්‍යාපනය ගැන කියන්නේ ලීසින්ද. අධ්‍යාපනයේ කොටස ගන්නවා. දැන් අධ්‍යාපනයේ ඇමතුමා කියන්නකෝ ඔයා හරි අධ්‍යාපනයේ කොටස ගන්නවා. අධ්‍යාපනයේ කොටස අරන් එයා ඒ ටික ආයෙත් print කරලා
එයා දැන් බලනවා මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. අන්න දැන් එයා ඒක ක්‍රියාත්මක කරන්න අධ්‍යාපන ඇමතිතුමා උත්සාහ කරනකොට එයාට මේක ක්‍රියාත්මක කරන්න බෑ එකපාරට. හරි. එයාට එකපාරට ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් කරන්නේ එයා ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්ලෑන් එකකට ගන්නවා. ඒ කියන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සැලසුමකට ගන්නවා. වෙනම කඩදාසියකට ගන්නවා. ඒ ප්‍රතිපත්ති කාරණා කියලා. දැන් හරි. කියන්නේ දැන් උදාහරණයක් කියමුකෝ. මෙහෙම කියන්නකෝ. මම දැන් කියන්නම්කෝ. දැන් අපි කියමු දැන් මේ O level ඊයේ පෙරේදා රිසල්ට්ස් පිට වුණානේ. අපි කියමු අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා කියලා අපේ රටේ. පාසල් දරුවන්ගෙන් මම නිකන් එහෙම එකක් නෑ. නිකන් බුරු එකක් කියන්නේ ඕගොල්ලන්ට අදහසක් ගන්න. අපි කියමු සාමාන්‍යයෙන් O level පාස් වෙන්නේ ළමයි 65ක් විතරයි. දල වශයෙන් 65 70 ඔය අතර තමයි පාස් වෙන්නේ. අපි කියමු මම මේ අවුරුද්දේ තාම ෆිගර්ස් දන්නේ නෑ. අපි කියමු 70ක් පාස් වෙනවා කියලා. රටේ රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා හිතමු 80ක් අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා හිතමු දරුවෝ 80ක් O level පාස් වෙන්න ඕන කියලා. හරි. ඔන්න දැන් ඔන්න ප්‍රතිපත්ති. අපි එහෙම එකක් නෑ. සැලුන් ගිහිල්ලා කම ගිහිල්ලා මේකප් දාගෙන හරි. අපි හිතමු 80ක් 80ක් ළමයි පාස් වෙන්න ඕනේ O level. ඔන්න ප්‍රතිපත්තිය. මොකද වෙන්නේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නම් ඒකට ප්ලෑන්ස් හැදෙන්න ඕනේ, ඒකට වැඩසටහන් හැදෙන්න ඕනේ, ඒකට ව්‍යාපෘති හැදෙන්න. හරි. එතකොට මේකට මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න එකිනෙකට වෙනස් විදිහේ සැලසුම් කීපයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට හදන්න ඕන සැලසුම් ගුරුවරුන්ට මොකද කරන්නේ? සිලබස් එකට මොකද කරන්නේ? විභාගවලට මොකද කරන්නේ? ඊළඟට මොනවද? ඔන්ලයින් උගන්වන වැඩේට මොකද කරන්නේ? එතකොට මෙන්න මේ වගේ කොටසින් කොටස එක එක ප්ලෑන්ස් හදාගන්න වෙනවා. ඒ කියන්නේ ගුරුවරුන්ගේ ක්වොලිටි වැඩි කරන්නේ කොහොමද? ඒකට ඔන්න ගෝල්ඩන් ගුරු ක්වොලිටි වැඩි කිරීමට අදාළ ප්ලෑන්ස් හදෙනවා. ඊළඟට දරුවන්ගේ ක්වොලිටි වැඩි කරන්නේ කොහොමද? ඉස්කෝලවල පහසුකම් වැඩි කරන එකට තියෙන ඒවා මොනවද? ඔන්ලයින් এডুকেෂන් වලට මොකද මේ? ඩ්‍රයිවිං මොඩ් මොනවද? අර ඔන්ලයින් කරන්නේ කොහොමද? රයිට්? මේ එතකොට මෙන්න මේ විදිහට මේ එක දැන් ප්‍රතිපත්තිය බලන්න එක වාක්‍යයයි තියෙන්නේ. මොකද්ද? 100ට ඔන්න ඒක ලියාගන්න. අපි නිකන් උදාහරණයකට අපි න උදාහරණයක් දාමු. එක උදාහරණයක් තමයි අපේ තියෙනවා O level 70%ක තියෙන O level results ප්‍රමාණය වසර දෙකක් තුල නැත්නම් වසර අපි කියමු වසර දෙකක් කියලා. දෙකක් තුල 80ක් දක්වා වැඩි කිරීම කියලා. right? දැන් බලන්න මේ ප්‍රතිපත්තිය එක වාක්‍යයක්. one sentence. හරි. ඒ වුණාට මේ වැඩි ඕගොල්ලෝ හිතනවද ප්‍රතිපත්තිය මෙච්චර චූටි වුණාට මේ වැඩේ මාර ලේසි කියලා? ඔන්න කියන්න. හරිද? සාමාන්‍යයෙන් අවුරුද්දකට 100ට දෙකක් වගේ තමයි O level results වැඩි වෙන්නේ. දල වශයෙන්. හරි? ඒ කියන්නේ දැන් 60 ගණන් තමයි යන්නේ. මට මතක නැහැ මේ අවුරුදු 70ක් තියෙනවද ගන්න මම නිකන් ඔය මේ ඔක්කොම බොරු ටිකක් හිතලා කියන්නේ. right? පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. 101.5 2ක් 1.5 සමහරට පොඩ්ඩක් වැඩි වෙනවා. සමහර අවුරුද්දට පොඩ්ඩක් අඩු වෙනවා. කොහොම තමයි යන්නේ. 60 ගණන් තමයි එහාට මෙහාට වෙන්නේ ලංකාවේ. 70ට කිට්ටු අගයන් තමයි යන්නේ. එතකොට මේක මේ අවුරුදු 10ක් 15ක් 20ක් විතර ස්ටැටිස්ටික්ස් බැලුවත් චූට්ට වැඩි වෙනවා. දශමයේ 1.5 ආයෙ පොඩ්ඩක් අඩු වෙනවා. ඔහොම චුට්ට වැඩි වෙනවා. හැබැයි අවුරුදු 2කින් 10%ක් වැඩි කරනවා කියලා කියන්නේ මහා විශාල වෙනසක්. හරිද? ඒ කියන්නේ ඒක මේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ඒක මේ හිතාගන්න බැරි තරම්. මේ අවුරුදු 75යිද? right okay. මේ අවුරුදු 75 sorry. එහෙනම් ඊගල මේ අවුරුදු 75 කියන්නේ ඔය දැන් මේ අවුරුදු තමයි වැඩිම අවුරුද්ද. right? හරි. දැන් ඔන්න මේ අවුරුදු 75යි මට නුවන් තමයි දාලා තිබෙන්නේ. thank you very much. මම මොකද මේ අවුරුද්ද සංඛ්‍යා ලේඛනේ දන්නේ. right? okay 75 නම් මේ අවුරුදු 75 නම් දැන් අපි 80ට කරන්නයි යන්නේ. මේක ලොකු ජම්ප් එකක්. හරි? ලොකු ජම්ප් එකක් කියන්නේ 105ක ජම්ප් එකක් කියන්නේ මේ හිතාගන්න බෑ. මේ ඒ කියන්නේ මෙච්චර ඉතිහාස පොතේ නෑ. හරි. දැන් අනිත් එක තමයි දැන් 50 ඉඳන් 55ට 105ක් වැඩි කරන එක ලේසි.
මොකද හේතුව දැන් ළමයි ගොඩක් අඩු හින්දා ටිකක් වැඩි කළත් වෙනවා. දැන් ගොඩක් ඉලක්කම ලොකු වෙන්න. ඒ කියන්නේ අපිටත් මතකනේ ඉස්කෝලේ යන කාලේ නේද? ලකුණු 50ක් තිබිලා ලකුණු 60ක් ගන්න ලකුණු 10ක් වැඩි කරගන්න එක ලේසි. හැබැයි 90ක් ගත්තට පස්සේ 95ක් කරන්න ලකුණු 5ක් වැඩි කරන එක හුඟක් මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ 75ටම ඇවිල්ලා කියන්නේ 80 කරනවා කියන්නේ හුඟක් අමාරුයි. මොකද දැන් පාස් වෙන ළමයි දැන් කොහොමද පාස් වෙලා ඉවරයි. දැන් ඊතර කරන්න තියෙන්නේ මේ පේල් වෙනම අමාරුම 25න් තමයි දැන් තව 5ක් වැඩි කරන්න ඕනේ. ඒකට ඒක හුඟක් අමාරු වැඩක්. රයිට් ඕකේ. දැන් ඔන්න අපි දන්නවා දැන් අපේ ප්‍රශ්නේ අඳුරගත්තා. එතකොට මේක තමයි ප්‍රතිපත්තියේ තියෙන්නේ. රයිට්. දැන් මේක ප්ලෑන්ස් වලට හදාගන්න. එතකොට මේ වැඩි එතකොට කරන්නේ මේ ප්‍රතිපත්තිය කරන විවිධ ක්‍රම හොයන්න. මේ ප්‍රතිපත්තියට යන්න. ඒ කියන්නේ අධ්‍යාපනයේ වැඩි වෙන්න නම් ගුරුවරුන්ට මොනවද කරන්නේ? ඔන්න එහෙනම් මේක දාගන්න. දැන් අපි කිව්ව ප්‍රශ්නේ. එතකොට ගුරුවරුන්ගේ ක්වොලිටි වැඩි වෙන්න. ඔන්න ඒකට ප්ලෑන් එකක් හැදෙන්න ඕනේ. දරුවන්ගේ ක්වොලිටි වැඩි කරන්න ඕනේ. ප්ලෑන් එකක් හැදෙන්න ඕනේ. උගන්වන ඉගැන්වීම් ක්‍රමවේදය ක්වොලිටි වැඩි වෙන්න ඕනේ. ඒකට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මේවා අධීක්ෂණය කරන දරුවන්ට මේ ගුරුවරු මේක උගන්වනවාද? මේ උගන්වන ඒවා දරුවෝ ඉගෙන ගන්නවා. ඒක අධීක්ෂණ කරන ක්‍රමවේද හැදෙන්න ඕනේ. ඒකට වෙනම ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව මේ සිස්ටම් එක බලන්න අමාත්‍යාංශය මොනවද කරන්නේ? අමාත්‍යාංශය මොන පහසුකම්ද දෙන්න ඕන මේකට. ඒ කියන්නේ ෆැසිලිටිස් මොනවද දෙන්න ඕන. ඒ කියන්නේ මම කියන්නේ මේ ගුරුවරු ඉගැන්වීම දරුවෝ උගන්වන එකට අමතරව මොන එක්ස්ට්‍රා. ඒ කියන්නේ අපි කියමු ඔන්ලයින් උගන්වලා දෙන්න ඕනද? CDs දෙන්න ඕනද? කම්පියුටර්ස් දෙන්න ඕනද? නැත්නම් මේ මොනවාද මේ වෙන මොනවද ඕන දෙන්න ෆැසිලිටි ලැබ් ෆැසිලිටිස් වැඩි කරන්න ඕනද? මේසපුට වැඩි කරන්න ඕනද? ඒවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මොනවද වැඩි කරන්න? හරි මෙන්න මේ වගේ විවිධ අංශවල ප්ලෑන්ස් ගොඩක් හැදෙනවා. ප්ලෑන්ස් ගොඩක් හැදෙනවා. ඒක තමයි මට කියා ගන්න ඕන කරන්නේ. බලන්න ප්ලෑන්ස් මේ එක වැඩේට සමහරට ප්ලෑන්ස් 10ක් වෙන්න ඇති. 5ක් වෙන්න ඇති. 7ක් වෙන්න ඇති. විවිධවල. එතකොට මේ ප්ලෑන් එකකින් ප්ලෑන් එක මොකද එහෙම වෙන් කරලා හදාගන්නේ? නැත්තම් මේවා පැටලෙන හින්දා. right? එතකොට එක ප්ලෑන් එකට අදාළව වැඩසටහන් වෙන වෙනම හදනවා. දැන් උදාහරණයක් කියමු අපේ ප්ලෑන් එකක් හැදුවා කියලා ගුරුවරුන්ගේ ක්වොලිටි එක වැඩි කරන්න කියලා. එතකොට ගුරුවරුන්ගේ ක්වොලිටි එක වැඩි කරනකොට දැන් 11 පන්තියේ ඉන්න ගුරුවරයාගේ ක්වොලිටි එක විතරක් වැඩි කළොත් ඇද්ද? 10 පන්ති ලබන අවුරුද්දේ 10 පන්තියේ ගුරුවරයා තමයි ඊළඟ අවුරුද්දේ 11ට යන්නේ. එතකොට ඒ ගුරුවරුන්ට මොකද්ද කරන්නේ? ඔන්න බලන්න. මේ වැඩසටහන. O level වල දැන් උගන්වන ගුරුවරුන්ට කරන වැඩසටහන. ලබන අවුරුද්දේ O level වලට දරුවෝ ගෙනියන ගුරුවරුන්ට කරන වැඩසටහන. ඊළඟ අවුරුද්දේ දැන් 9 උගන්වන ටීචර්ස් මේ ටීචර්ස්ලාට කරන වැඩසටහන. අන්න. ඒතර ගුරුවරුන්ගේ එක ඊළඟට ඒගොල්ලන්ගේ උගන්වන ක්‍රමවේදය වෙනස් කරනවද? උගන්වන ටෙක්නික්ස් වෙනස් කරනවද? නැත්නම් උගන්වන මොනවද කරන වෙනස්කම්? උගන්වන විදිහද දරුවන්ට දෙන විදිහද නැත්නම් නැත්නම් ඒ අංශයෙන් මොනවද කරන්නේ? ඔන්න ඒකට වැඩසටහන් විවිධ ඒවා හැදෙනවා. ඒ වගේම ව්‍යාපෘති හැදෙනවා. එතකොට මේ සැලසුමට වැඩසටහන් සහ ව්‍යාපෘති හැදෙනවා. right? හරි. එහෙනම් අපි චූටි සටහනක් දාගමු. සැලසුම් ගැන. ඔන්න චූටි සටහනක් දාගමු. හරි. අපි මෙහෙම දාමු. ප්‍රතිපත්තියේ විවිධ කොටස් විවිධ අංශ වලට දැන් අධ්‍යාපනයේට ගමු. අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය තමයි O level result එක 75 ඉඳන් 80 වෙනකම් වැඩි කෙරේ. right 75 ඉඳන් 80 වෙනකම් වැඩි කෙරේ. වසර දෙකක් ඇතුළත. වසර දෙකක් ඇතුළත වැඩි කරන්න ඕනේ. right ඒක ඔන්න දැන් ටාගට් එක පැහැදිලි. ඊට පස්සේ ඒකට සැලසුම හදනකොට ඒකට අපි සැලසුම් අපි සලකස් කරමු. එතකොට සැලසුම් වර්ග හදන්න ඕනේ. ගුරුවරුන්ගේ ක්වොලිටි එක වැඩි කරන්න සැලසුම් තියෙනවා. දරුවන්ගේ ඉගෙනීම වැඩි කරන්න සැලසුම් තියෙනවා. මේ කාරණා ලියාගමු වෙන වෙන. ඊළඟට දරුවන්ට දැනුම ලැබෙන විවිධ ක්‍රමවලට සැලසුම් තියෙනවා. ඊළඟට විභාගය සකස් කරන විදිහ වෙනස් කරන සැලසුම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විභාග ලීසි කරනවා කියන එක නෙවෙයි. සමහරට විභාගවල ස්ට්‍රක්චර් එක වෙනස් කළොත් දැන් සමහරලාට ආසයි හිතින්නේ නැහැ මේ තියෙන කතන්දර ලියන්න එහෙම දරුවෝ. දැනුම තියෙනවා දැන් හිතන්නකෝ සමහර දරුවෝ ඉන්නවා එයාලා හුඟක් දැනුම හොඳට තියෙනවා. නමුත් එයාලා ලියන්න ගියාම එයාලා ඒකට හොඳට ලියන්නේ නැහැ. නමුත් එයාලට බහුවර්ණ වගේ තිබ්බොත් එයාලා හොඳට උත්තර දෙනවා. එහෙම දරුවෝ ඉන්නවනේ. රයිට් එහෙම වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම හිතන්න. දැන් සංගීත නැටුම්
වගේ විෂයන් වල ගත්තොත් එහෙම. දැන් මේ අවුරුද්දේ ඒ දරුවන්ට ප්‍රැක්ටිකල්ස් තිබ්බේ නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා ලියන්න එච්චර බැරි වුණාට එයාලට හොඳට නටන්න පුළුවන්. හරි. ඒතර ඒගොල්ලන්ගේ ස්කිල්ස් කොහොමද ගන්න? එතකොට මේ විභාග රටාවත් වෙනස් කරලා පුළුවන් අපිට ඒගොල්ලන්ගේ දරුවන්ගේ මේ ස්කිල්ස් ගන්න ඒක. මම නිකන් උදාහරණයක් කිව්වේ. බලන්න. එතකොට ඒ වගේ විවිධ එකම ප්‍රතිපත්තිය සැලසුම් කීපයක් හදන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත්. එකම ප්‍රතිපත්තියට ඒක කොටස් වලට ඒක විවිධ විදිහට හිතලා ඒ ප්‍රතිපත්තිය විවිධ විදිහට විග්‍රහ කරලා ඒ වචනේ ලියන්න. ඒ ප්‍රතිපත්තිය විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. හරි? ඒක හොඳින් අධ්‍යයනය කරලා. ඒකට විවිධ විදිහට ඒ කියන්නේ එක ප්ලෑන් එකක් නෙවෙයි සැලසුම් පද්ධතියක් ඒ වැඩේට ඒ කාරණාවට සකස් කරන්න පුළුවන්. සැලසුම් ගණනාව. right? ඔන්න හැදුවා. ඔන්න දැන් බලන්න හැදුවා. දැන් මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඒ එකින් එකට සැලසුමට විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්. right? ඒ කියන්නේ සැලසුම් දැන් අපි මේ ප්‍රතිපත්තියට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියට සැලසුම් ගොඩක් හදුවනේ. ඒ එකේ සැලසුමක් ගත්තොත් ගුරුවරුන්ට කරන වැඩසටහන ගත්තොත් ඒකට වෙන විවිධ වැඩසටහන් කරන්න පුළුවන් ගුරුවරුන්ට. ගුරුවරු මොටිවේට් කරන්න පුළුවන්. මොටිවේෂන් නෙමෙයි හිතන්න සමහරලාට දරුවන්ට සමහර ගුරුවරු ඉන්නවා මේ ඒගොල්ලෝ දරුවන්ට හරියට උගන්වන්නේ නැත්තේ ඒ ගුරුවරු මොටිවේට් වෙලා නැහැ. දැන් සමහරලා මේ දවස්වල දැන් ඔන්ලයින් ප්‍රශ්නේ දැන් බලන්න මේ දවස්වල ගුරුවරු ස්ට්‍රයික් එකක් යන්නේ. ඇත්තටම ප්‍රධාන හේතුව ගුරුවරුන්ට මේ පඩිමදි කියන එකනේ කාරණාව. පඩිමදි කියන එක මේ අපේ මගේ අම්මයි අප්පච්චි දෙන්නම ටීචර්ස්ලා දෙන්නේ. ඉතින් අපේ අම්මලා අප්පච්චිලා උගන්වන කාලෙත් පඩි කොහොමම තමයි අඩුවෙන් තමයි දෙන්නේ. හරිද? මේ කාලේ පඩි වැඩි තිබිලා දැන් අඩු වුණා නෙවෙයිනේ. නේද? එතකොට දැන් වැඩි නොවෙන්න දැන් මේ ගුරුවරු මේ වෙලාවේ ස්ට්‍රයික් වෙන්න හේතුව තමයි ප්‍රධාන හේතුව මේ විශේෂයෙන්ම මේ පැන්ඩමික් එක තියෙනකොට මම නිකන් අහලා බැලුවාම ප්‍රධානම මොටිවේෂන් එක තමයි ඒගොල්ලන්ට වෙච්ච මේ සෞඛ්‍ය අංශයේ කට්ටියට මේ පහුගිය කාලේ කොරෝනාත් එක්ක විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ට දීමන වැඩි කළා. right? ඉතින් ගුරුවරුන්ට එහෙම කවදාවත් ඕවා වැඩි කරන්නේ සෞඛ්‍ය අංශයට හැමදාම දෙනවා. දැන් මේ වගේ කාලෙක තවත් වැඩි කළා. මේ අමාරුයි කිව්ව කාලේ. right? එතකොට ඇයි අපි විතරක් මේ අඩුපඩියට ඉන්නේ? ඔන්න ඔහොම එකක් තමයි ඒගොල්ලන්ගේ මොටිවේෂන් එක ආවේ. ඒතකොට ඒගොල්ලන්ගේ මොටිවේෂන් එක නැති ප්‍රශ්නේ. නැත්තම් ඒගොල්ලෝ ડિප්‍රෙස් වෙලා ඉන්නේ. නැත්තම් ඒගොල්ලෝ මේ ගුරුවරු දැන් ඒ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ මම ඔය ගොඩක ඉන්නවා ඔය WhatsApp chats වල එහෙම ඉන්නවා. ජොලියටත් එක්ක මාත්ව ඉන්නවා. සමහර අය හිතන්නේ මම ගුරුවරයෙක් කියලා. හරි. එතකොට මම දැන් ඔය මාත් ඉතින් එක එකව දානවා. දානකොට එහෙම දැකපු දෙයක් තමයි යාලා හරියට යාලා මේ යාලගේ තියෙනවා විශාල මේ දුක් ගැනවිලි ප්‍රමාණය. ඒ දුක් ගැනවිලි ඇඩ්‍රස් කරනවා. එතකොට ඒකේ තේරුම මේ නැතු මේ ඒ කියන්නේ පඩිම නෙවෙයි පඩි අඩු කියන එක තමයි ප්‍රධාන කාරණාව. නමුත් ඒක විතරකුත් නෙවෙයි. ඒගොල්ලන්ගේ තියෙනවා මේ දුක් ගැනවිලි ප්‍රමාණයක්. එතකොට අන්න බලන්න. එතකොට සමහර විට යාලගේ දුක් ගැනවිලි වලට උත්තර නොදීමත් මේ දරුවන්ගේ රිසර්ච් වලට බලපානවා වෙන්නේ. මම මේ අධ්‍යාපන විශේෂඥයෙක් නෙවෙයි. නමුත් එහෙම වුණත් අපිට හිතන්න පුළුවන්. right? එතකොට ඔන්න බලන්න. එතකොට මේ ප්ලෑන් එකේ ඒව තියෙන්නත් ඕනේ ගුරුවරුන්ගේ ගුරුවරුන්ට අධ්‍යාපනය ලබා දීම කියන එක කොටසක්. ඒ වගේම ගුරුවෝ මොටිවේට් කරනවා කියන තව කොටසක්. right? okay. ඔන්න සැලසුම් ගැන කියමු. දැන් ඊට පස්සේ මේ ප්ලෑන් එක දැන් ගුරුවරු ගැන තියෙන අපි නිකම් ගුරුවරු ගැන තියෙන එක විතරක් ගමු. ඒක වැඩසටහන් බවට පත් වෙනවා. එතකොට අපි හිතමු 11 වසර ගණිතයට වෙනම වැඩසටහන් තියෙනවා. විෂයන් තියෙනවනේ 10ක් 15ක් නේද? එක විෂයට. ගණන්, විද්‍යාව, සිංහල, සමාජ අධ්‍යයනය, ආගම ඔය වගේ තියෙනවනේ. ඒකට බලන්න මේ එක විෂයක් දැන් ගණිතේ උගන්වන විදිහට නෙමෙයි චිත්‍ර උගන්වන. ඒ කියන්නේ ගුරුවරුන්ට උනත් ඒ විෂය දැනුම ලබා දෙන්න ඕනේ විෂයට වෙනස් විදිහට. එතකොට ඒ සැලැස්ම හදලා ඒක වැඩසටහන් බවට පරිවර්තනය වෙනකොට සැලැස්ම වැඩසටහන් නැත්නම් ව්‍යාපෘති දෙකම එකට ගන්න පුළුවන්. සැලසුම වැඩසටහනක් වෙනකොට ඒ විෂයෙන් විෂයට විෂයේ තියෙන සුවිශේෂතාවයට වෙනස් විදිහට වැඩසටහන් සකස් වෙන්න ඕනේ. right? අපි එහෙනම් ඒ වාක්‍යයක් ලියා ගන්න.
right අපි එහෙනම් සැලසුමක් වැඩසටහන් වලට පරිවර්තනය වෙනකොට ඒ වැඩසටහනේ විවිධ ඒ කියන්නේ සැලසුම විවිධ කොටස් වලට කඩලා නැත්නම් සැලසුම කුඩා කොටස් වලට කඩලා ඒ වැඩසටහන මගින් ඒ සැලසුම ක්‍රියාත්මක වෙන්න ඕන. සැලසුම කුඩා කොටස් වලට කරෙන්න ඕන. right ඒ කියන්නේ මම දැන් මේ කුඩා කොටස් කියලා කිව්වේ විෂය වලට. ගණිතේ විද්‍යාව එක විෂය. සැලසුම මේ ක්‍රියාත්මක වෙන්න ඕන. මට දැන් කියන්නකෝ බලන්න ප්‍රතිපත්තියයි සැලසුමයි ගැන ඕගොල්ලන්ගේ දැන් අදහසක් ඇවිල්ලාද තියෙන්නේ කියලා. ටෙක්ස්ට් ටිකක් දාන්න බලන්න. right හරි. ඒ ටෙක්ස්ට් ටික දානකම් right මොන හරි ආයෙ පැහැදිලි කරන්න ඕන සැලසුම ගැන. පැහැදිලිද ප්‍රතිපත්තියක් ආවා ඊළඟට ඒක සැලසුමක් ආවා. ඊළඟට සැලසුම ගැන තියෙන මම අන්තිමටම මේක ඉවර කරන්නේ සැලසුම ගැන මෙන්න මේ විදිහට. සැලැස්ම කියන එක සාමාන්‍ය මහජනතාව අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ සැලැස්ම කියන එක මහජනතාවට පේන්නේ නැහැ. හරි?